ආයුබෝවන් ආදරණීය දරු දැරියනි. අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් ආරම්භ කළා විෂය නිර්දේශයේ තවත් ප්‍රබලතම මාතෘකා එකකයක් වන මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය. විෂය නිර්දේශයට වගේම අපේ ජීවිතයටත් අතිශය වැදගත් පාඩම් එකකයක් තමයි මානව සම්පත් කළමනාකරණය. ඔබ කෙදිනක හෝ ඔබේ දෙමව්පියන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙයි. තවත් කලකදී ඒක සම්පූර්ණයෙන්ම ඔබේ භාරයට ගනී. එහෙම නැත්නම් ඔබ අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කළා ඔබ එහි ව්‍යවසායකයෙක් හිමිකරුවෙක් වෙයි. ඔබට අනිවාර්යයෙන්ම මේ පාඩම් එකකේ අදට වඩා වැදගත් වෙනවා හෙට දවසට. ඒ නැතත් සෑම කුටුම්බයකටමත් මේ මානව සම්පත් කළමනාකරණේ අතිශය වැදගත්කමක් තියෙනවා. මොකද සාමාන්‍ය කුටුම්බයක පවා අර සතුට පිරිනේ අපි කියන්නේ සතුට පිරි කැදැල්ලක්නේ අපේ ජීවිත වල නිවස. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සතුට පිරි කැදැල්ලක්. ඒ සතුට පිරි කැදැල්ලක් වශයෙන් පවත්වාගෙන යාමට නිවස තුලත් මානව සම්පත් කළමනාකරණය යම් තාක් දුරකට ක්‍රියාත්මක වේ යුතුයි. ඊළඟට ඇතැම් මේ බොහෝ නිවාසවල මෙහෙකාර සේවක මහත්මීන් සේවය දෙනවා. ඒගොල්ලන්ටත් අපිට මානව සම්පත් කළමනාකරණය දියත් කරන්න වෙනවා. දැන් සමහර නිවාසවල මෙහෙකාර මහත්මීන් අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවා. සමහරට දරුවෝ පුංචිම කාලේ තමයි සේවයට ආවේ. දරුවෝ විවාහ වෙනකුණුත් ඒගොල්ලෝ ඒ නිවස් වල රැඳිලා ඉන්නවා. මොකද හේතුව මානව සම්පත් කළමනාකරණය ධනාත්මක නිවස් තුල ක්‍රියාත්මක වෙනවා. සමහර නිවස් තුල මාස 3න් 3ට සමහරට අඩු කාලයක් තුල මෙහෙකාර මහත්මීන් මාරු වෙනවා. ඉන්නේ නැහැ. මොකද හේතුව මානව සම්පත් කළමනාකරණ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ මානව සම්පත් කළමනාකරණ අපේ ජීවිතවලටත් බද්ධ වෙච්ච විෂයක් කියන එක අපි අවබෝධ කරගත්තා මීට කලින් පාඩම් පරිච්ඡේදවලදී. අද අපි හතරවන පාඩම් පරිච්ඡේදය තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණයට ව්‍යාපාරවලට යෝග්‍ය සේවකයින් නැත්නම් සුදුසු සේවකයින් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ පාඩම් පරිච්ඡේදය. ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ පාඩම් පරිච්ඡේදය. ඔබ දැකලා ඇති සමහරට ඔබ පාසල් යනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දෙමෝපියන් එක්ක වෙනත් ගමනක් බිමනක් යනකොට වෙන්න පුළුවන්. සමහරට මාකට් එකට නැත්නම් වෙළඳ පොළට භාණ්ඩාසේව මිලදී ගන්න යනකොට වෙන්න පුළුවන්. ක්‍රීඩා පිටියේද යද්දි වෙන්න පුළුවන්. සමහරට ඔබ ඇඟලුම් කම්මලක් හෝ කීපයක් පසු කරනවා. එහෙම නැත්නම් මහා පරිමාණ සුපිරි වෙළඳසැලක් පසු කරගෙන යනවා. එහෙමත් නැත්නම් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව පසු කරගෙන යනවා. ඒ යනකොට ඒ ව්‍යාපාර ඉස්සරහකෝ බිත්තියේ තාප්පේ නැත්නම් ගේට්ටුවේ රැකියා බෑර්තු දැන්වීම පිළිබඳ බෝඩ් එකක් එල්ලලා තියෙන ඔබ සාමාන්‍යයෙන් බොහොම සුලභ දර්ශනයක් දැකලා තියෙනව නේද? දැන් ඇඟලුම් කම්මලක් ළඟ එනකොට ඔබ දැකලා ඇති ගේට්ටුවේ නැත්නම් තාප්පේ එල්ලලා තියෙනවා ජුකිය බෑර්තු ඇත. නැත්නම් මැෂින් ඔපරේටර්වරු වහාම බඳවා ගැනීම. ටෙලිෆෝන් නම්බරයකුත් දාලා තියෙනවා. දැකලා තියෙනවනේ. මහා පරිමාණ සුපිරි වෙළඳසැල් ඉදිරිපිටින් යනකොට දැකලා තියෙනවා ඔබ මුදල් අය කැමියන් බඳවා ගන්න ලැබේ. අදම විමසන්න. දුරකථන අංකයකුත් දාලා තියෙනවා. ඒ වගේ දැකලා තියෙනවනේ. මොනවද? ඒක තමයි ආකර්ෂණ ක්‍රියාමාර්ගය. ඔබ දකින්නේ අපි මේ අද කතා කරන්න යන ආකර්ෂණ ක්‍රියාමාර්ග. ඊළඟට සමහර විට ඔබ යුද හමුදා කඳවුරක් ඉදිරිපිටින් යනකොට සමහරට ට්‍රැවලින් බෑග් එකක් එහෙම කරේ ඉල්ලගෙන සමහරට 100 ගණනක් සමහර 100,000 ගණනක් පොලිමේ යනවා. දැකලා ඇති. සිවිල් ඇතුමින් තරුණයෝ විශේෂම තරුණයෝ යම් ප්‍රමාණයකට තරුණියොත් දකින්න පුළුවන්. මොකද්ද? ඒක තමයි ආකර්ෂණය. ඔබ තව ටිකක් කල්පනා කරොත් මොකද්ද මේ යුද්ධෙකුත් නැහැ. මේ යුද හමුදා කඳුරේදී අඩු ගානේ 500ක් 1000ක් අතර ප්‍රමාණයක් මේ පොලිමේ ඉන්නවා. මොකද්ද මේ කියලා ඔබ මතක් වෙද්දී කල්පනා කරද්දී ඔබට සිහියට නැගේ. ඔය සමහරට නිවසේ පත්තරය දැක්කා. පුංචි දැන්වීමක් ශ්‍රී ලංකා යුද හමුදාව කියලා. ආධුනික සබලුන් බඳවා ගන්න ලැබේ කියලා ඔබ ඒක උඩින් පල්ලෙන් කියෙව්වා. දැන් ඔබට මතක් වෙනවා. පහස් සඳහන්
යුද හමුදා කඳවුරු වෙත අසවල් දිනවල උදේ 8 සිට හවස 4 දක්වා වාර්තා කරන්න ආදි වශයෙන් දැන්වීමක් දැක්කා. ඔබට මතක් වෙනවා මේ දැන්වීම් ප්‍රකාර තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඇත්ත කතාව ඒක තමයි. ඇත්තට මේ දැන්වීමේ තියෙන්නේ අවශ්‍ය සුදුසුකම් සනාථ කරන සහතික නම් කරන දැන්වීමේ ඒ සහතික රැගෙන ඒ දිනක් හෝ දින දෙකක් නැත්නම් 3ක් වෙන්න පුළුවන්. දාන උදේ 8 දවස් 4 දක්වා හමුදා කඳවුරු නම් කරන ඒ කඳවුරු වලට වාර්තා කරන්න කියලා. ඒක ආකර්ෂණය කිරීමක් තමයි. ඒ ආකර්ෂණය. මේ ආකර්ෂණයෙන් කරන්නේ සේවකයන් බඳව ගැනීම නෙවෙයි. කෙලින්ම තනතුරේ රැකියාව ලබා දීම නෙවෙයි. තනතුරේ රැකියාව ලබා දෙන්නට සේවකයන් ව්‍යාපාර වෙත අද්දවා ගැනීමක් මේ කරන්නේ. නැත්නම් අයදුම් සේවකයන් කියන්නත් බෑ තාමනේ. අයදුම් කරුවන්. නවකයින් නැත්නම් අයදුම් කරුවන් අද්දවා ගැනීම. ගෙන්වා ගැනීම තමයි මේ ආකර්ෂණය කරන්නේ. දැන් මේ ආකර්ෂණය ඇත්තටම ක්‍රම දෙකකට වෙනවා. එකක් තමයි ආයතනයේ තුල සාමාන්‍ය දැන්වීම් පූර්ව කෙනෙක් තියෙනවනේ. ඔයගොල්ලෝ ඉස්කෝලේවත් තියෙනවා නෝටිස් බෝඩ් එකක්. ඒ පොදුවේ සේවකයින්ට දැනුම් දී යුතු කාරණා දැනුම් දෙන්න තමයි නෝටිස් බෝඩ් එක පාවිච්චි කරන්නේ. ඉස්කෝලේත් එහෙමනේ. පොදුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට ඒ වගේම සමස්ත ගුරුවරුන්ට දැනගත යුතු පොදු කරුණු. විශේෂයෙන්ම පාසලේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය පිළිබඳ තොරතුරු. එහෙම නැත්නම් හවුස්මේට් නැත්නම් නිවාසාන්තර මල්ල ක්‍රීඩා තරඟාවලිය පිළිබඳ තොරතුරු. පොදුවේ දැනගන්න ඕන දේවල් නෝටිස් බෝඩ් එක තමයි දාන්නේ. ඒ වගේ ව්‍යාපාරයේ තුල රැකියා බෑරතු නම් කරලා මෙන්න මේ සුදුසුකම් තියෙන අය යොමු කරන්න කියලා නෝටිස් බෝඩ් එකේ දැන්වීමක් දානවා නම් ඒක අභ්‍යන්තරින් ආකර්ෂණය කර ගැනීම ක්‍රමයක්. ඒ දැන්වීම දාන්න දැනට ඉන්න සේවකයින්ට. ඒතර ඒගොල්ලන්ගේ පවුලේ ඥාතීන් නැත්තම් හිතවතුන් නැත්තම් ගමේ දන්න අය එවැනි සුදුසුකම් තියෙන අය ඉන්නවනම් ඒගොල්ලෝ උදව්වක් කරන්නත් අවශ්‍යතාවය තියෙනවා නම් අන්න එවැනි අය යොමු කරන ආයතනයට. ඒක අභ්‍යන්තරින් ගෙන්ව ගැනීම. තේරුණාද? දැන් මං කිව්ව අර තාප්පේ හරි නැත්තම් ගේට්ටු එල්ලනවනේ. යුකියා බෑරතු ඇත ආදි වශයෙන් ඒක බාහිරින් ගෙන්වා ගන්න උත්සාහ කරනවා. ඔය වගේ අභ්‍යන්තරින් බාහිරින් දෙකෙන්ම සේවකයන් අද්දවා ගන්න. නැත්නම් නවකයින් නැත්නම් අයදුම් කරුවන් ව්‍යාපාර වෙත අද්දවා ගන්න ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඔබ දැකලා තියෙනවා විශේෂයෙන්ම ඩේල් නිවුස් පත්තරේ දිනපතා ඉංග්‍රීසි පත්තරේ. ඒ වගේම ඉරිදා සන්ඩේ ඔබ්සර්වර් එක විශේෂයි. සන්ඩේ ඔබ්සර්වර් එක සන්ඩේ ටයිම්ස් වගේ ඉංග්‍රීසි පුවත්පත්වල සිංහල පුවත්පත්වල පවා රැකියා බෑරතු දැන්වීම් ප්‍රසිද්ධ කරනවා. ඒ සමහර රැකියා බෑරතු දැන්වීම් ඉතාම ආකර්ශනීයයි. ඉතාම ආකර්ශනීයයි. ඒ සමහරට විශාල දැන්වීමක්. සමහරට පත්තරේ පිටුවක්ම පිටුවින් භාගයක්ම. සමහරට ෆෝකල කියන්නේ වර්ණ පින්තූරයේම දාලා ඉතාම ආකර්ශනීය ආකාරයෙන් ඒ දැන්වීම් පළ කරලා සේවකයන්ට එක්කෝ කෙලින්ම කෝල් ඕවර් කරනවා. ක්‍රම දෙකක් තියෙනවනේ. කෝල් ඕවර් කරනවා. කෙලින්ම ආයතනයට එන්න කියලා ඉල්ලීමක් කරනවා. නැත්නම් දැනුම් දීමක් කරනවා. එහෙම නැත්නම් අයදුම් පත්‍රයක් මගින් අයදුම් කරන්න කියලා දැනුම් දෙනවා. apply with full biodata on or before කියලා date එකක් දානවා. ඒක අයදුම් කරන්න තියෙන්නේ. ඔය ක්‍රම දෙකම ආකර්ෂණීය තමයි. තේරුණාද? ඊළඟට ජොබ් නෙට් එකේ අන්තර්ජාලයේ රැකියා බෑරතු දැන්වීම් දාන වෙබ්සයිට් වල ඉතාම ආකර්ශනීය රැකියා බෑරතු දැන්වීම් මගින් ඇරෙවුම් කරනවා. ඒ රැකියා සඳහා අයදුම් කරන්න හරි කෙලින්ම ඒ ආයතනයට ඇවිල්ලා වාර්තා කරලා අදාළ සේවක කළමනාකරු හෝ නැත්නම් අදාළ බලධාරීන් මුණ ගැසෙන්න කියලා. ඇයි මේ ආකර්ශනීය ඒ වගේ රැකියා බෑරතු දැන්වීම් පළ කරන්නේ? විශාල මුදලක් වැය වෙනවා ඒකට. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ආයතනයේ පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ගොඩනැගෙන නම් අර මරණ දැන්වීමක් දානවා වගේ පුංචි දැන්වීම් කොටසක් දාලා හරියන්නේ නැහනේ. ඒක සිත් ගන්නාසුළු. බැලූ බැල්මට කෙලින්ම සෙසු රැකියා බෑරතු දැන්වීම අතර මේ දැන්වීම ඕනම කෙනෙක්ගේ නෙත ගැටෙන ඒ වගේම සිත ආකර්ෂණය කරන සුළු එකක් වෙන්න ඕන. එහෙනම් වැඩි පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්නයි. ආයතනයේ පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමටයි තමයි ගොඩක් වෙලාවට ඒ වගේ ආකර්ශනීය ලෙස වියදම් කරලා රැකියා බෑරතු දැන්වීම් ප්‍රසිද්ධ කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ ආකර්ෂණ ක්‍රියාවලිය ආරම්භයේදීම බොහොම උණුසුම් සහගතව බොහොම ගෞරවාන්විත ආකාරයෙන් ආරම්භ කරන තමයි ඒ වගේ පිරිවැයක් දරන්නේ. එතකොට
ඒතර මේ ආකර්ෂණය කිරීමට රැකියා බෑර්තු ප්‍රසිද්ධ කරන විවිධ ක්‍රම තියෙනවා. පුවත්පත් වලින් වෙන්න පුළුවන්, ගුවන් විදුලි සේවයෙන් වෙන්න පුළුවන්, රූපවාහිනී නාලිකා වලින් වෙන්න පුළුවන්, අන්තර්ජාලයේ රැකියා වෙබ් අඩවි තුලින් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ මොකෙන් කළත් ක්‍රම දෙකයි තියෙන ආකර්ෂණය කරගන්න. එකක් තමයි කෝල් සිස්ටම් එක. කෙලින්ම ආයතනයට වාර්තා කරන්න කියන. අනිත් එක අයදුම් කරන්න කියලා කරන ඉල්ලීම. අයදුම් පත්‍රයක් මගින් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී. ඔය ක්‍රම දෙකෙන්ම කරන්නේ සේවකයන් අද්දවා ගැනීම. එතකොට පාඩමේ නම තමයි සංවිධානයක රැකියා සඳහා සුදුසු පුද්ගලයින් ආකර්ෂණය කරගත හැකි මාර්ග. සුදුසු පුද්ගලයින් ආකර්ෂණය කරගත හැකි මාර්ග. දැන් මේ ආකර්ෂණය කියනකොටම මෙන්න මේ සංකල්ප තුන ඕගොල්ලෝ හොඳට උලුවට ගන්නට ඕනේ. තේරෙනවද? එකක් තමයි ආකර්ෂණය. එකක් තමයි ආකර්ෂණය. ආකර්ෂණය. අනිත් එක තමයි තෝරා ගැනීම. තෝරා ගැනීම. අනිත් එක තමයි බඳවා ගැනීම. බඳවා ගැනීම. මේ සංකල්ප තුනක් හැබැයි එකම ළඟින් යන බොහොම සමීපතම සංකල්ප තුනක්. නිකන් මේවා අර්ථය එකිනෙකට වෙන් කරගන්න ඊටාම සූක්ෂම ආකාරයෙන් අපි විග්‍රහයක දෙන්න ඕන. එමෙ සූක්ෂම ආකාරයෙන් නොසිතුවොත් මේ සංකල්ප තුනම නිකන් එකක් වගේ. නැත්තම් නිමුන් සහෝදරයෝ වගේ. තුන් නිමුන් සහෝදරයෝ වගේ තමයි මේ සංකල්ප තුන. නමුත් සංකල්ප තුනක්. ඒතර මේ තුනම කතා වෙනවා පාඩම් පරිච්ඡේද තුනක් වශයෙන්. අපි දැන් අද කරන්නේ ආකර්ෂණය, ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තෝරා ගැනීම, ඊළඟ පරිච්ඡේදයෙන් බඳවා ගැනීම සාකච්ඡා වෙනවා. හරිද? මම දැන් නමුත් කියන්නේ මේ ආකර්ෂණයත් එක්කම මේ තුන අපි එක මිටට අරගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ඒක වඩා පැහැදිලි වෙන්නේ. ඒතර නැවත කිව්ව සරලව ආකර්ෂණය කියන්නේ ආයතනයේට යෝග්‍ය, කියන්නේ සුදුසුකම් ඇති, ධනාත්මක ආකල්ප වලින් පිරිච්ච හොඳ සේවකයෝ. අනිවාර්යයෙන්ම ඕනෑම ව්‍යාපාරික හිමිකරුවෙක් තමන්ගේ ව්‍යාපාරයට නරක සේවකෙක් අපේක්ෂා කරන්නේ නැහැනේ. හොඳ සේවකෙක්. ඒ කියන්නේ සුදුසුකම් තියෙන්න ඕනේ. පළපුරුද්ද තියෙන්න ඕනේ. වැඩට කැපවුණු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම අවංක කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරයට ඇල්මක් දක්වන කෙනෙක්. ව්‍යාපාරයට ආදරෙන් අපි කියන්නේ ආදරෙන් වැඩ කරන කෙනෙක්. ව්‍යාපාරයේ නිෂ්පාදන රහස් තියෙන්න පුළුවන්. ඒවා Taman දැනගත්තත් බාහිර කාටවත් හෙලි කරන්නේ නැහැ. Tamanගේ ආයතනය හැම වෙලාවෙම ආරක්ෂා කරනවා. තේරෙනවද? ඒ වගේ ඇල්මක් දක්වන. එහෙමනේ. ඒ වගේ සුදුසුකම් ඇති යෝග්‍ය සේවකීන් තමයි ගෙන්ව ගන්න උත්සාහ කරන ඕනෑම ව්‍යාපාරික හිමිකරු. එහෙනම් මේ ආකර්ෂණය කියන්නේ වඩාත් යෝග්‍ය හා සුදුසුකම් ඇති සේවකයින් බඳවා ගැනීමට පිණිස එවැනි සේවකයින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. නැත්නම් එවැනි සේවකයින් ආයතනය වෙත අද්දවා ගැනීමේ ක්‍රියාවලිය තමයි ආකර්ෂණය කියන්නේ. අද්දවා ගැනීම. තේරුණාද? අද්දවා ගැනීම. අද්දවා ගැනීම. අද්දවා ගැනීම. රික්‍රූට්මන්ට් කියන්නේ ඒකයි. අද්දවා ගැනීම. දැන් මේ ඉංග්‍රීසි වචනෙත් එක්ක සමහර වෙලාවට සාමාන්‍ය ව්‍යවහාරදී මේක වරද්දව ගන්නවා. රික්‍රූට්මන්ට් දැන් ඔය මං කිව්ව යුද හමුදා කඳවුරකට කෝල්ලෝ කරාම පොත්පත් දැන්වීමක් මගින් 100,000 ගාණක් යනවානේ. එතකොට ඒක දකින්න සමාජය කියනවා අද අසවල් අද අපේ කැම්ප් එකේ සෝල්ජර්ස්ලා රික්‍රූට් කරනවා. සෝල්ජර්ස්ලා රික්‍රූට් කරනවා. ඔයාගේ මේ පුතත් මේ දැන් ඒලෝල් කරලා ගෙදර නේද ඉන්නේ. නිකන් ඉන්නේ හොඳ නරකද රට වෙනුවෙන් මේ සෝල්ජර් කෙනෙක් කරලා යවන්න අදම යවන්නකෝ. ඒක නිකන් අදම නිකන් ජොබ් එක දෙනවා වගේ. අන්න අපේ කැම්ප් එකේ සෝල්ජර්ස්ලා රික්‍රූට් කරනවා. මේ රික්‍රූට් කරනවා කියන්නේ අදහස් කරන්නේ ඒගොල්ලෝ බඳව ගන්නවා කියන එක නෑ. බඳව ගැනීම නෙවෙයි. පැහැදිලිවම බඳව ගැනීම නෙවෙයි. අද්දවා ගැනීම. ආයතනෙට ගෙන්වා ගැනීම. නැත්තම් සුදුසුකම් ඇති අය ආයතනයේ විවිධ තනතුරු වලට පත් කර ගැනීම සඳහා ඒගොල්ලෝ හඳුනා ගැනීම තමයි මේ අදහස් කරන්නේ. අද්දවා ගැනීම කරන්නේ හඳුනා ගැනීම. දැන් යුද හමුදා කඳවුරකට කෝල්ලව කරොත් අපි දන්නවා 100,000 ගාණක් යනවා. යුද්ධ කාලේ විශේෂයෙන්ම කියන්නේ පොලිමේ ගියානේ. එතකොට එහෙම යන හැම දිනාටම යුද හමුදාවේ රැකියාව ලැබෙනවද? ස්පේන් නැති කෙනෙකුට යුද හමුදාව යුද්ධ කරන්න පුළුවන්ද? බෑ. ස්නායු දුර්වලතා තියෙන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන්ද? බෑ.
එහෙම නැත්නම් මීමැස්පොර වගේ රෝගෙ නිතර වැළඳෙන කෙනෙකුට පුළුවන් යුද්ධ කරන්න බෑ. වෛද්‍ය පරීක්ෂණයකින් පොව සමත් වෙන්න එපා. තේරුණාද? එහෙනම් මේ කරන්නේ ආකර්ෂණය කියන්නේ මේ රැකියාවලට පත් කිරීම නෙවෙයි, බඳව ගැනීම නෙවෙයි. ගෙන්වා ගැනීම. නැත්නම් රැකියාවලට ඒගොල්ලෝ හඳුනා ගන්නවා. අද්දවාගෙන හඳුනා ගැනීම තමයි ආකර්ෂණය කියන්නේ. අද්දවාගෙන හඳුනා ගැනීම. දැන් රැකියාවකට තෝරගෙන බඳව ගන්න මුලින්ම අයදුම් කරව ගෙන්න ගන්න එපා. අන්නේ ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය තමයි ආකර්ෂණය කියන්නේ. තේරුණාද? ඊළඟට තෝරා ගැනීම. සිලෙක්ටින් නැත්නම් සිලෙක්ෂන්. තෝරා ගැනීම කියන්නේ ඒ ආකර්ෂණය කරගත් සේවකයන් අතුරෙන් එයාලගේ සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම්, රැකියා පළපුරුද්ද, ඒ වගේම සෞඛ්‍යමය යෝග්‍යතාවය, ඒ වගේම සමාජශීලී භාවය, සමාජ දක්ෂතා, ක්‍රීඩා දක්ෂතා සහ ක්‍රීඩා කුසලතා වැනි සුදුසුකම් අතුරෙන් තනතුරු වලට බඳවාගත හැකි සුදුසු යෝග්‍ය සේවකයන් තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියන්නේ. තෝරා ගැනීම කියන්නේ බඳව ගැනීම නෙවෙයි. රැකියාවක් ලබා දීම නෙවෙයි. තේරුණාද? රැකියාවක පිහිටුවීම නෙවෙයි. තෝරා ගැනීම කියන්නේ මේ ආකර්ෂණය කරගත් අය අතුරෙන් වඩාත් සුදුස්සන් හඳුනාගෙන තනතුරු වෙත පත් කිරීමට තීරණය කිරීම. තනතුරු වෙත බඳව ගන්න තීරණය කිරීම. තේරුණාද? බඳව ගන්න තීරණය කිරීම. බඳවා ගැනීමට තීරණය කිරීම තමයි මේ අදහස් කරන්නේ. බඳවා ගැනීමට තීරණය කිරීම. පැහැදිලිනේ? මුලින්ම ගෙන්වා ගන්නවා, ආකර්ෂණය කර ගන්නවා, තද්දවා ගන්නවා. ඒ අයගෙන් එක එක තෝරා ගැනීමේ ක්‍රම තියෙනවා. මූලිකවම සම්මුඛ පරීක්ෂණය තමයි. එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණයක් මගින්, නැත්නම් මෙඩිකල් ටෙස්ට් එකක්, වෛද්‍ය පරීක්ෂණයක් මගින්, ඒ වගේ තෝරා ගැනීමේ ක්‍රමයක් මගින් තනතුරු වලට සුදුසුකම් ඇති අය කවුද කියලා හඳුනා ගන්නවා. ඒක තමයි තෝරා ගැනීම කියන්නේ. ඒගොල්ලන්ට රැකියාව ලබා දීම, ඒ තෝරගත්ත රැකියාවේ පිහිටුවීම තමයි බඳවා ගැනීම කියන්නේ. අන්න බඳවා ගැනීමේදී තමයි රැකියාව අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. අපි කියන්නේ රැකියාව අතර ලැබෙනවා කියලා. රැකියාව අතට ලැබෙන්නේ අන්න බඳවා ගැනීම. තේරෙනවද? එහෙනම් මේකෙදි කරන්නේ ඒ තෝරාගත් අය මුලින්ම දැන් තෝරාගත්තානේ. බඳව ගැනීමට තීරණය කරා. ඒ තෝරාගත් අය විධිමත් ලෙස රැකියාවේ පිහිටුවීම. විධිමත් ලෙස රැකියාවේ පිහිටුවීම තමයි විධිමත් ලෙස රැකියාවේ පිහිටුවීම තමයි බඳවා ගැනීම කියන්නේ. අන්න පත්වීමේ ලිපියක් මගින් යම්කිසි තනතුරක රාජකාරීන් බාර දෙනවා. විධිමත් ලෙස නීත්‍යානුකූලව. එතකොට තමයි බඳවා ගැනීම වෙන්නේ. පැහැදිලිද? තුනක් එතකොට මේ. එන ආකර්ෂණය කියන්නේ රැකියාවන්ට බඳව ගැනීමේ අරමුණෙන් අයදුම් කරුවන් නැත්නම් නවකයින් හඳුනා ගැනීම හෙවත් ගෙන්වා ගැනීම නැත්නම් අද්දවා ගැනීම. හරිනේ? තෝරා ගැනීම කියන්නේ අද්දවාගත් අයදුම් කරුවන් අතුරෙන් සුදුසුකම් අනුව ඒගොල්ලන්ව ඇගීමට ලක් කරලා තනතුරු වෙත බඳව ගැනීමට වඩාත් සුදුසු අය හඳුනා ගැනීම. නැත්නම් තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියන්නේ. ඒ හඳුනාගත් නැත්නම් ඒ තීරණය කරගත් අයව විධිමත් ලෙස පත්වීමේ ලිපියක් එහෙම ප්‍රදානය කරලා රැකියාවක පිහිටුවීම, රැකියාවක ස්ථාපිත කිරීම තමයි බඳව ගැනීම කියන්නේ. තේරුණාද? රික්‍රූට්මන්ට්, සිලෙක්ෂන්, හයරින්. හයරින් කියන්නේ බඳව ගැනීම. ළඟ සංකල්ප තුනක්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට මුලින්ම ආකර්ෂණයේ රික්‍රූට්මන්ට් ආකර්ෂණය. සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කිරීම පිණිස සංවිධානයකට උපකාරී වන්නා වූ හැකියා හා ධනාත්මක ආකල්පවලින් යුත් රැකියා අපේක්ෂකයන් නැත්නම් අයදුම්කරුවන් ආයතනයේ වෙත අද්දවා ගැනීමේ ක්‍රියාවලිය ආකර්ෂණයයි. ඕක තමයි දෙන්න පුළුවන් හොඳම නිර්වචනය ආකර්ෂණයට. සංවිධානයක අරමුණු හා පරමාර්ථ නැත්නම් පරමාර්ථ අරමුණු මාරුවන කමක් නැහැ. නැත්නම් පොදුවේකුත් එක වචනයක් මොකද්ද? ඉලක්ක. සංවිධාන අරමුණු හා පරමාර්ථ නැත්නම් සංවිධාන පරමාර්ථ අරමුණු නැත්නම් සංවිධාන ඉලක්ක. ඉටු කිරීම පිණිස නැත්නම් ඉටු කර ගැනීම පිණිස සංවිධානයකට උපකාරී වන්නා වූ සංවිධානයක ඉලක්ක ඉටු කර ගැනීමට නම් සංවිධානයට උපකාරී වෙනවම කවුද? උපකාරී වන්නා වූ හැකියා සහ ධනාත්මක ආකල්ප වලින් යුක්ත. හැකියාවන් තියෙන ධනාත්මක ආකල්ප වලින් යුක්ත රැකියා අපේක්ෂකයන් අවශ්‍ය වෙනවා. තේරුණාද? මොකද
දැන් යම් තනතුරකට ගන්නකොට යාට ඒ තනතුරේ වැඩ රාජකාරී කරන්න හැකියාවන් තියෙන්න එපා. කුසලතා තියෙන්න එපා. හැකියාවක් නොමැති කෙනෙක් කරන් තේරුමක් නැහැනේ. තේරුණා? දැන් මට මාව ගත්තොත් මෝටර රථ නිෂ්පාදනය කරන ආයතනයක මෝටර රථ නිෂ්පාදනය කිරීමේ කාර්මිකයෙක් වශයෙන් මට වැඩ කරන්නකොත් මට බෑ කරන්න. මට ඒ හැකියාව නැහැ. මට ඒ හැකියාව සහජයෙන්ුත් නැහැ කොහොමත් නැහැ. පුහුණුවක් එහෙනම් පුහුණුවක් ලැබලා සෑහෙන මහන්සිලා තමයි මට එතෙන්ට ආදේශෙන්න පුළුවන්. නැත්නම් මට හැකියාව නැහැ නේ. ඒකයි මේ කියන්නේ හැකියාව කියන්නේ ඒකයි. ඒ අදාළ තනතුරේ කාර්යන ඉටු කිරීමට ශක්තිය තියෙනවා. දැනුම තියෙනවා. එහෙනම් ඒ හැකියාව සහ එක්කම ධනාත්මක ආකල්ප. ඒ කියන්නේ යහපත් ආකල්ප. හැකියාව තිබුණොත් වැඩක් නැහැ යහපත් ආකල්ප නැත්නම්. තේරුණාද? දැන් මට ඒ අපි දු මෝටර් මෙකැනිසම් සම්බන්ධ හැකියාව තියෙනවා. මම පාඨමාලාවක් කරලා තියෙනවා. මට පළපුරුද්දක් තියෙනවා. හැබැයි මම නිතරම ආයතනයක රැකියාවකට යනකොට මගේ රැකියාවට යන්නේ නොසන්සුන් විදියට. ඒ කියන්නේ මගේ හිතේ ඈත කොනක තියෙන්නේ කවදා හරි මගේම මෝටර රථ කර්මාන්තශාලාවක් ආරම්භ කරා. ඒකට මට ධනෙ නැහැ. ඒකට මට බැංකුවලින් සහයෝගය දක්වන්නේ. තේරුණාද? නීතිමය බාධා පමුණුවනවා. මම ඒ කම්මල ආරම්භ කරන මගේ තාත්තගේ පියාගෙන් උරුම වෙච්ච ඉඩමක් තියෙන ඉඩමෙන් කම්මල ඉදි කරන්න මම මුලින්ම පරිසර අධිකාරීන් මං ප්‍රශ්න කරනවා. ඒගොල්ලෝ විවිධ කොන්දේසි පනවනවා. මට තියෙන්නේ සමහර කලකිරීමක්, නොසතුටක්. තේරුණාද? නැත්නම් ඉච්ඡාමංගත්තටපත් වීමක් තියෙන්නේ. ඒ නිසා මට දැන් ජීවත් වෙන්න මගක් නැති නිසා මම රැකියාවකට යනවා. යන්නේ කැමැත්තෙන් නෙවෙයි. රැකියාව කරන්න ආදායමක් ඕන නිසා. මම නිතරම ඒ ආයතනයේට ආදරෙන් වැඩ කරන්නේ. ඒ ආයතනයේ හොඳ කාර්මිකයෙක් වශයෙන් ධනාත්මක සිතුවිලි වලින් පිරිච්ච කෙනෙක් නෙවෙයි මම එතකොට. මම නිතරම ද්වේෂයෙන් වැඩ කරන්නේ. එහෙනම් එවැනි අය වැඩක් නැහැ. ඒකයි මේ කියන්නේ එක එක තනතුරු වලට අදාළ හැකියාව තියෙන ධනාත්මක ආකල්ප වලින් යුත් රැකියා අපේක්ෂකයන් ආයතනයේ වෙත ගෙන්වා ගැනීම නැත්නම් අද්දවා ගැනීමේ ක්‍රියාවලිය තමයි ආකර්ෂණය කියන්නේ. පළමුව ගෙන්ව ගන්න එපා. ගෙන්ව ගත්තම තමයි අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? අපිට වේකන්සිස් නැත්නම් අබෑර්තු තියෙන්නේ 5යි. අඩු ගානේ 15ක් 20ක් අත්තාවොත් අඩුම ගානේ 15ක් 20ක් අපි අද්දවා ගත්තොත් ඒගොල්ලන්ගෙන් වඩාත්ම සුදුසුකම් ඇති අය අපිට පුළුවන් සංසන්දනය කරලා තීරණය කරන්න. නැත්නම් තෝරා ගැනීම ලක් කරන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් ආකර්ෂණය කියන්නේ පැහැදිලිවම රැකියා අපේක්ෂකයින් නැත්නම් නවකයින් නැත්නම් අයදුම්කරුවන් ව්‍යාපාර වෙත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය හේවත් අද්දවා ගැනීම තමයි ආකර්ෂණය කියන්නේ. ඒතර ආකර්ෂණය මෙතන සඳහන් නොකරත් මූලික ක්‍රම දෙකකින් වෙනවා. එකක් අභ්‍යන්තර ආකර්ෂණය අනිත් එක බාහිර ආකර්ෂණය. අභ්‍යන්තරින් ගෙන්න ගන්නත් පුළුවන් බාහිරින් ගෙන්න ගන්නත් පුළුවන්. පැහැදිලිනේ? මෙවැනි ආකර්ෂණ ක්‍රියාවලියක අධීරයන් කීපයක් තියෙනවා. මේක විභාගයට නිරන්තරයෙන්ම ප්‍රශ්න වශයෙන් යොමු වෙනවා. ආකර්ෂණ ක්‍රියාවලියක පියවරයන්. පළවෙනි එක තමයි රැකියා අබෑර්තු හඳුනා ගැනීම. මුලින්ම වෙන්න ඕනේ ඒකනේ. ජොබ් වේකන්සීස් මොනවද කියලා අපි දකින්න ඕනේ. විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරව තමයි මේක ප්‍රධාන වගකිව යුතු නිලධාරියා. එයා දැනගන්න ඕනේ කොච්චර රැකියා අබෑර්තු තියෙනවද. දැන් රැකියා අබෑර්තු වර්ග සහ ප්‍රමාණ දෙකම අවශ්‍යයිනේ. රැකියා අබෑර්තු වර්ග ඒ වගේම ප්‍රමාණ දැනගෙන තමයි අපි ආකර්ෂණය කරන්න ඕනේ. අද්දවා ගන්න ඕනේ. නැත්තම් ඔබ දැකලා තියෙන මේ වගේ පත්තරයේ දානවා වේකන්සිස් පේජ් එකේ වේකන්සිස් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අසවල් ආයතනයේ විවිධ රැකියා සඳහා සේවකයින් බඳවා ගන්න අසවල් දින උදේ 8 සිට 5 දක්වා ආයතනය වෙත අදාළ සහතික පත්‍රය ගැන පැමිණෙන මෙන් මේන් දැනුම් ලැබේ. විවිධ රැකියා සඳහා එහෙම කවදාකවත් දානවද? එහෙම දාන්නේ නැහැ. එහෙම දාන්න බෑනේ. අනිවාර්යයෙන්ම ආයතනය දරගන්න ඕනේ කුමන අංශවල කුමන තනතුරු වලටද අබෑර්තු තියෙන්නේ. තේරුණාද? මොන අංශවල මොන තනතුරු වලද අබෑර්තු තියෙන්නේ. ඒ වගේම ඒ කොච්චර ප්‍රමාණයක්ද අපි හිතමු මෙකැනික් කියලා. මෙකැනික්ලා සමහරට මෙකැනික්ලා 10ක් විතර ඕන වෙන්න පුළුවන්. 20ක් ඕන වෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් ඒක මෝටර් කාර්මික අංශයේ ඇති වෙච්ච වේකන්සි එකක්. අංශයේ මෝටර් කාර්මික අංශය තනතුර කාර්මිකයා නැත්තම් මෝටර් මෙකැනික් කියන එක අනිත් එක ප්‍රමාණය අවශ්‍ය 20ක්. තේරුණාද? ඊට අපි හිතමු ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට්ලා 3 දෙනෙක් අවශ්‍යයි. ප්‍රමාණය 3 දෙනෙක්. තනතුර සහකාර ගණකාධිකාරීවරු
මොකක්ද අංශේ? ගිණුම් කරන අංශේ. අන්න අදාළ අංශයේ අදාළ රැකියා බෑර්තු තනතුරු සහ ප්‍රමාණ. ඊළඟට අපි ගමු අලෙවි සහායකයින් 15ක් ඕනේ. අලෙවි සහායකයින් 15ක් ඕනේ. මොකක්ද අංශේ? අලෙවි කරන අංශේ. තනතුරු අලෙවි සහායකයින්. ප්‍රමාණය 15 දෙනෙක්. අන්න ඒ වගේ පළවෙනි පියවර තමයි ආකර්ෂණය කිරීමේ රැකියා බෑර්තු හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ එක් අංශවල ඒක තේරුම විස්තර කරන්නවත් විභාගයට එක් අංශවල රැකියා බෑර්තු සහ ඒවට අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. පළවෙනි පියවර ඒකයි. කොහොමද ඒක කරන්නේ? මිනිස් බල සැලැස්ම කළමනාකරුවන්ගේ විශේෂ ඉල්ලීම් තුලින් තමයි මේ රැකියා බෑර්තු හඳුනා ගන්න පුළුවන්. මොකද අපි මීට කලින් පාඩම් පරිච්ඡේදයෙන් කතා කළා මෑන් පවර් ප්ලෑනින් ගැන. මතකයිනේ? මිනිස් බල සැලැස්ම ගැන. මතකද? මිනිස් බල සැලැස්ම කිව්වේ මොකද්ද? මිනිස් බල සැලැස්ම කිව්වේ කිසියම් ආයතනයක නිශ්චිත ඉදිරි කාල පරිච්ඡේදයක් තුල ආයතනයකට අවශ්‍ය අනාගත මානව සම්පත් ප්‍රමාණය පුරෝකතනය කිරීමත් ඒ සඳහා ගත යුතු උපාය මාර්ග පිළිබඳවත් සකසන පුරෝකතන ලේඛනය තමයි මිනිස් බල සැලැස්ම කියන්නේ. අනාගත සේවක අවශ්‍යතා හඳුනා ගැනීමත් ඒ අනාගත සේවක අවශ්‍යතා සපුරා ගැනීමට දියත් කළ යුතු මූලික උපාය මාර්ග තීරණය කරමින් සකසන පුරෝකතන ලේඛනයක් තමයි අපි මිනිස් බල සැලැස්මක් වශයෙන් හඳුනගත්තේ. මිනිස් බල සැලැස්මේ තියෙනවා සේවක ඉල්ලුම. කොච්චරක් සේවකයන් අවශ්‍යද? ඒ වගේම සේවක සැපයුම. දැන්ටමත් ආයතනේ ඉන්න ගණන. ඒ දෙක සංසන්දනය කරාම එනවා විචලතාවයක්. එක්කෝ සේවක බොහෝ විට ඌනතාවයක්, ඇතැම් විට අතිරික්තයක්. එන අතිරික්තයක් නම් අතිරික්තය බැහැර කරගන්න මොන වගේ උපාය මාර්ග ක්‍රියාවේ නැගී යුතුද? ඌනතාවයක් නම් ඌනතාවය සමනය කරගන්න මොන වගේ උපාය මාර්ග දියත් කළ යුතුද කියලා මිනිස් බල සැලැස්ම අපූර්වට තියෙනවා. එහෙනම් මිනිස් බල සැලැස්ම හොඳ මෙවලමක් වෙනවා. මිනිස් බල සැලැස්ම හොඳ මෙවලමක් වෙනවා. රැකියා බෑර්තු හඳුනා ගන්න. තේරුණාද? අනිත් එක තමයි කළමනාකරුවන්ගේ විශේෂ ඉල්ලීම්. දැන් ඕනම ව්‍යාපාරයක අංශභාර කළමනාකරුවෝ ඉන්නවනේ. හැම අංශයකම ඒ අංශභාර කළමනාකරුවෝ දන්නෝ තමන්ගේ අංශේ විවිධ තනතුරු වලට කොච්චර සේවකයෝ අවශ්‍යද? විවිධ තනතුරු වලට කොච්චර සේවකයෝ අවශ්‍යද? සමහරට කළමනාකරුවෝ දන්නවා තමන් කලක් ඒ කළමනාකරන දූර ඉන්නකොට ගිනුම් ලිපිකරුවන් වශයෙන් දැන්ට ඉන්නේ 5 දෙනා මදි. අඩුම ගානේ තව දෙන්නෙක්වත් ඕන. තේරුණාද? ඒ වගේම ඇකවුන්ටන්ට්ලා වශයෙන් වැඩ කරන්න එක්කෙනා. එක්කෙනාට මේ අපේ ආයතනයේ ධාරිතාව වැඩි. දරන්න බෑ. ඇකවුන්ටන්ට්ලා අඩුම ගානේ දෙන්නෙක් ඕනේ. එතකොට චීෆ් ඇකවුන්ටන්ට් නැත්නම් එයාට තවත් සාමාන්‍ය ගණකාධිකාරියෙක් වශයෙන් මදව ගන්න ඕනේ. එහෙම අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ අංශභාර කළමනාකරුවන්ගෙන් ඉල්ලීම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න පුළුවන්. ඊපස්සේ ඒගොල්ලෝ ඉල්ලීම් කරනවා මට මෙච්චර accounts clerk ඕනේ. මට මෙච්චර assistant accountant ඕනේ. අලෙවි කරන අංශේ මට මෙච්චර විකුණුම් සහායකින් අවශ්‍යයි. මට මෙච්චර sales ref ලා අවශ්‍යයි කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම transport department එකේ transport manager කෙනෙක් ඉන්නවා. එයා කියනවා මේ අපේ drivers ඔක්කොම ඉන්නේ 20යි. ඒ 20 සාමාන්‍යයෙන් දෙන්නෙක් විතර හැමදාම එක්ක ලෙඩ නිවාඩු. එහෙම නැත්නම් ඒගොල්ලන් casual leave යනවා. මොන හරි ප්‍රශ්නයක්. ඒ නිසා පර්මනන්ට් වැඩ කරන්නේ 18යි. 18න් මේ අපේ මේ බෙදහැරීමේ ක්‍රියාවලිය කරන්න බෑ. අඩුම ගානේ ඩ්‍රයිවර්ස්ලා 25ක්වත් ඕනේ. ඒ කියන්නේ තව අමතර 5 දෙනෙක් බඳවා ගත යුතුමයි. රීදුරු සහායකයෝ ඉන්නේ කියන්නේ වාහන 20කට ඉන්නේ 15යි. එතකොට සමහර සහායකයෝ වාහන දෙකක වැඩ කරන්න බෑ. ඒ නිසා රීදුරු සහායකයන් අනිවාර්යයෙන්ම 10 දෙනෙක් බඳව ගන්නවා. ඉල්ලීම් කරනවා. ඒක සාධාරණයි. අන්න ඒ වගේ මිනිස් බල සැලැස්ම තුලින් පුළුවන් රැකියා බෑරතු හඳුන ගන්න. ඇයි? සේවක ඉල්ලුම සැපෙවුම සංසන්දනය කරාම සේවක ඉල්ලුමට වඩා සැපෙවුම අඩුවෙන් නම් තියෙන. එහෙනම් අනිවාර්යයෙන්ම රැකියා බෑරතු තියෙනවා. හඳුන ගන්න පුළුවන්. අනිත් එක අංශභාර කළමනාකරුවන්ගේ විශේෂ ඉල්ලීම් මත ඒගොල්ලෝ ඉල්ලන සේවකයන් අනුව අපිට රැකියා බෑරතු හඳුන ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක තමයි රැකියා බෑරතු හඳුනා ගැනීම. පැහැදිලිනේ? දෙවෙනි පියවර තමයි රැකියා නියමයන් අධ්‍යයනය කිරීම. රැකියා නියමයන් අධ්‍යයනය කිරීම. ඒ කියන්නේ රැකියා විශ්ලේෂණ තොරතුරු කළමනාකරුවන්ගේ මත අනුව රැකියා නියමයන් අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද්ද මේ රැකියා නියමයන් කියන්නේ?
රැකියා නියමයන් කියන විශේෂයෙන්ම මෙතන මොනවද? රැකියා විශ්ලේෂණය මතකයිනේ. අපි මීට කලින් පාඩම් පරිච්ඡේදයකින් කළා රැකියා විශ්ලේෂණය. ඒ කියන්නේ රැකියාව විශ්ලේෂණය කිරීම. රැකියාවට පත්වන පුද්ගලයන් සතුව පැවතිය යුතු සුදුසුකම් විමර්ශනය කිරීමත් ඒ වගේම ඒ පත්වන පුද්ගලයාට රැකියාවට අදාළව ඉටු කිරීමට සිදුවන රාජකාරීන් මොනවාද කියලා විමර්ශනය කිරීම තමයි අපි රැකියා විශ්ලේෂණය වශයෙන් දැක්කේ. මතකනේ? අර අපි කිව්වේ රැකියා පිරිවිතරය, රැකියා විස්තරය කියලා විශේෂ ආකෘති දෙකකුත් නිර්මාණය කරමින් රැකියා විශ්ලේෂණය කරනවා කියලා අපි ඉගෙන ගත්ත මතකයිනේ. රැකියා විස්තරයේ තියෙන ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මොනවද? යම් තනතුරකට පත්වන පුද්ගලයාට ඉටු කිරීමට සිදුවන රාජකාරී. නැත්නම් රැකියාවේ වගකීම්. තේරුණාද? රැකියා විස්තරයේ තියෙන මොනවද කරන්න තියෙන කාර්යභාරයන්. ඒකම රැකියා පිරිවිතරේ ජොබ් ස්පෙસિෆිකේෂන් එකේ තියෙන මොකද්ද? රැකියාවකට පත්වීමට යම් කෙනෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද? සුදුසුකම් විග්‍රහ කරන ලේඛනය තමයි රැකියා පිරිවිතරේ. රැකියාවට පත්වන පුද්ගලයා ඉටු කළ යුතු කටයුතු, ඒ වගේම රාජකාරී, ඒ වගේම වගකීම් පැහැදිලි කරන ලේඛනය තමයි රැකියා විස්තරය. එහෙනම් රැකියා විශ්ලේෂණය කරේ එකයි රැකියා විස්තරය පදනම් කරගෙන රැකියාවට පත්වන පුද්ගලයාට ඉටු කරන්න සිදුවන කටයුතු, රාජකාරී සහ වගකීම් මොනවද කියලා හඳුනා ගැනීම. ඒ වගේම රැකියා පිරිවිතරය පදනම් කරගෙන යම් රැකියාවකට පත්වීමට යම් කෙනෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද කියලා විශ්ලේෂණය කර ගැනීම. එහෙනම් මේ රැකියා විශ්ලේෂණය මගින් ඉන්නේ නම් මොකද්ද බලන්න? මූලිකවම සුදුසුකම්. රැකියා නියමෙන් කියන්නේ රැකියාවට අවශ්‍ය සුදුසුකම්. ඒ වගේම රැකියාවේ වගකීම්. නැත්නම් රැකියාවේ කළ යුතු රාජකාරී. වගකීම්. ඒ වගේම රැකියාවට අවශ්‍ය සුදුසුකම්. මොනවද කියලා අධ්‍යයනය කිරීම තමයි මෙන් අදහස් කරන්නේ. මොකද මෙතන වේකන්සීස් නැත්නම් රැකියා අබෑර්තු හඳුනාගත්තටම මදීනේ. රැකියා අබෑර්තු අපි හඳුනාගත්තා. ඒ අබෑර්තු වලට පත් කරගත යුත්තේ මොන වගේ සුදුසුකම් තියෙන අයද? මොන වගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තිමය සුදුසුකම්, මොන වගේ පළපුරුද්දක් තියෙන අයද? බඳවගත යුතු කියලා තීරණය කරන්න ඕනේ. තේරුණාද? ඒ වගේම ඒගොල්ලන්ට මොන වගේ කාර්යභාරයක් නැත්නම් රැකියාවේ මූලික කාර්ය ටාක්ස් එක මතකනේ ටාක්ස්, ඒ වගේම ඩියුටිස් රාජකාරී, ඒ වගේම රෙස්පොන්සිබිලිටිස් වගකීම්. එහෙනම් ටාක්ස්, ඩියුටිස්, රෙස්පොන්සිබිලිටිස් කාර්යභාරයන් නැත්නම් රාජකාරීන් සහ වගකීම් මොනවද කියලා හඳුනා ගන්නත් ඕනේ. ඒක තමයි මේ රැකියා නියමයන් අධ්‍යයනය කිරීම කියන්නේ. ඒක බොහෝ විට කරන්නේ රැකියා විශ්ලේෂණ තොරතුරු මගින් සහ කළමනාකරුවන්ගේ මත අනුව. සමහරට කළමනාකරුවෝ අර රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරයට අමතරව මතපල කරන්න පුළුවන්. තේරුණාද? ඒවත් සැලකිල්ලට අරගෙන තමයි රැකියා නියමෙන් අධ්‍යයනය කරන්න ඕනේ. සමහරට කළමනාකරුවෝ කියන්න පුළුවන් මේ ජොබ් එකට ඒ ජොබ් ස්පෙસિෆිකේෂන් එකේ රැකියා පිරිවිතරේ තියෙන්නේ අපි හිතමු උසස් පෙළ සමත් වීම, සාමාන්‍ය ඉංග්‍රීසි අවබෝධයක් පැවතීම, වසර 2ක පළපුරුද්ද. එහෙමනේ ඉල්ලන්නේ. නමුත් මේ කළමනාකරුවෝ කියන්න පුළුවන් ඒ මදි. උසස් පෙළට අමතරව කිසියම් කාර්මික විද්‍යාලයක වෘත්තිමය පාඨමාලාවක් හදාන්න තිබිය යුතුයි. මොකද නැත්තම් ප්‍රායෝගික දැනුම එන්නේ නැහැ. න්‍යායාත්මක දැනුම ඇති සේවකයෙක් ගෙන්නගෙන අපිට මේ ගමන යන්න බෑ. ඉතින් ඒගොල්ලෝ තර්ක කරනවා. ඒගොල්ලෝගේ මත සමහරට මොකද වෙන්නේ? අන්න ඒ සුදුසුකම් ගැන හිතන්න වෙනවා. ඒතර රැකියා විශ්ලේෂණයේ තුලින් රැකියා පිරිවිතරෙන් අපේක්ෂිත සුදුසුකම් වලට අමතරව කළමනාකරුවන් දරන මත අනුව ඒගොල්ලෝ කරන ඉල්ලීම් අනුවත් ඒගොල්ලෝ කියන සුදුසුකම් ගැන මොකද වෙන්නේ? තීරණයක් ගන්න වෙනවා. ඊළඟට මේකේ කියනවා රැකියා විස්තරේ, රැකියා විශ්ලේෂණයේදී අපි ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක හදනවානේ. රැකියා විස්තරයේ තියෙනවා යම් රැකියාවකට තනතුරකට අදාළව පත්වන කෙනාට කළ යුතු කටයුතු, කාර්යභාර නැත්නම් රාජකාරීන් සහ වගකීම්. තේරුණාද? සමහරට කළමනාකරුවන්ගේ මතය වෙන්න පුළුවන් ඔය රැකියා විස්තරයේ තියෙන කාර්යයන් විතරක් කරලා මේ වගේ රැකියා ප්‍රමාණයකින් අපේ මෙහෙයුම් ක්‍රියාවලිය ගෙනියන්න බෑ. එක්ක තව අලුතෙන් බඳව ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉන්න සේවකයන්ටම මේ ඉන්න තනතුරු වලටම තව අතිරේක වැඩ බෙදා දෙන්න ඕනේ. එහෙම අතිරේක වැඩ බෙදා දුන්නොත් අපට නවක සේවකයන් නැතුව මෙහෙයුම් ක්‍රියාවලිය ගෙනියන්න පුළුවන්. අන්න එහෙම ඉල්ලීමක් කරොත් සේවක කළමනාකරුවට එයා ආයතනයේ බොහොම ලැබි කෙනෙක් වශයෙන් ඒ ගැන හිතන්න වෙනවා.
ව්‍යාපාර හිමිකරුවොත් කැමති. ඒතර ලේබර් කොස්ට් එක අඩු වෙනවා. අලුතෙන් බඳව ගන්න ඕනේ. ඉන්න තනතුරු වලටම අතිරේක වගකීම් දෙනවා. හැබැයි ඒ වගකීම් රැකියා විශ්ලේෂණයට පටහැනි. තේරුණාද? එහෙනම් ඒකත් බැලන්ස් කරගන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ රැකියා විශ්ලේෂණය යටතේ රැකියා විස්තරයෙන් පෙන්눔 කරන රැකියාවක කාර්යභාරයන්ට අමතරව කළමනාකරුවන්ගේ මතය අනුව ඒගොල්ලෝ තීරණය කරන තවත් අමතර කාර්යන් දෙකක් විතර ඒ රැකියාවට පටවන්න. ඒකෙන් නවක බඳව ගැනීම අඩු කරන්න. ලේබර් කොස්ට් එක අඩු කරගන්න. සේවක පාලනය පහසුයි. හැම අතින්ම ආයතනයේ වාසිදායකයිනේ. සේවකයන් 10 දිනකින් ගන්න පුළුවන් වැඩේට 20 දිනක් අවශ්‍ය නැහැනේ. 100 දිනකින් ගන්න පුළුවන් වැඩේට තවත් 50ක් අමතර බඳව ගන්න ඕනේ නැහැනේ. ප්‍රශ්න විජාලාවක් ඇති වෙනවනේ. සේවක බලය වැඩි වෙනවා. ඒගොල්ලෝ වෘත්තීය සමිති පිටුව ගන්නවා. සුබ සාධන පහසුකම් ඉල්ලනවා. සේවක වරප්‍රසාද ඉල්ලනවා. නැත්නම් ඒගොල්ලෝ වැඩ වර්ජන වලට යනවා. කාර්මික ක්‍රියාවන් යටතේ අකුරට වැඩ කරනවා. ප්‍රශ්න වැලක්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ සේවක අඩු කරගන්න. තේරෙනවද? ජාතික අවශ්‍යතාවයක් වශයෙන් රැකියා නියුක්තියට දායක වීමේ සමාජ වගකීමක් ව්‍යාපාරිකයන්ට තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ සමාජ වගකීම් මොහොතකට අමතක කළොත් හැම ව්‍යාපාරිකයෙක්ම හැම ව්‍යවසායකයෙක්ම බලන්නේ අවම ශ්‍රමිකයන් පිරිසකින් Tamanට අවශ්‍ය ගමන යන්න. එහෙනම් රැකියා විශ්ලේෂණ තොරතුරු හා කළමනාකරුවන්ගේ මත අනුව විශේෂයෙන් මෙතන අදහස් කරන්නේ රැකියාවේ කාර්යභාරයන් සහ රැකියාවේ කාර්යභාරයන් සහ රැකියාවට අදාළ සුදුසුකම් තමයි රැකියා නියමන අධ්‍යයනය කිරීම කියන්නේ. එහෙනම් ආකර්ෂණ ක්‍රියාවලියේ පළවෙනි පියවර තමයි රැකියා අභෑරත්ව හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි රැකියා නියමයන් අධ්‍යයනය කිරීම. ඒක පැහැදිලි කරොත් රැකියා නියමයන් කියන්නේ එක එක රැකියාවන්ට ඉටු කරන්න සිදුවන කාර්යභාරයන් සහ ඒ රැකියාවන්ට පත්වීමට නියමිත අයට තියෙන සුදුසුකම් අධ්‍යයනය කිරීම තමයි රැකියා නියමයන් අධ්‍යයනය කිරීම කියලා කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට තුන්වන පියවර තමයි ආකර්ෂණයට අදාළ සාධක සලකා බැලීම. ආකර්ෂණයට අදාළ සාධක. ඒ කියන්නේ සංවිධාන ප්‍රතිපත්ති, පිරිවැය, කාලය සහ වෙනත් සාධක. තේරුණාද? ආකර්ෂණයට අදාළ සාධක සලකා බැලීම. මූලික වශයෙන් මේක බලගතුයි සංවිධාන ප්‍රතිපත්ති. දැන් ඇතැම් සංවිධානවල ප්‍රතිපත්ති කියන්නේ දර්ශනයක්, ස්ථිර මතයක්. ප්‍රතිපත්තියක් හෙවත් ස්ථිර මතයක් තියෙනවා. අලුතෙන් සේවකයන් බඳව ගැනීමේදී ප්‍රමුඛතාවය දෙන්නේ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමවලට. අභ්‍යන්තරින් ගෙන්වා ගන්න. ඒ කියන්නේ දැනට සිටින සේවකයන් හරහාම ලබා ගන්න. දැන් මට ශනිකෝ දැන් මතක් වුණා මම දන්න ඔය ලංකාවේ ලොකු වාහන ඇක්සිඩන්ට් රිපෙයාර් කරන ගරාජ් එකක් තියෙනවා. මගේ ඉගෙනගත්ත ගෝලෙක් ශිෂ්‍යාවගේ මහත්යෙකුට තමයි ඒක අයිති. ඒගොල්ලෝ මටත් වරින් වර ඉල්ලීම් කරනවා. අවුරුදු දෙපාරක්වත් ඉල්ලීම් කරනවා. සර් දන්නවනම් අපිට සර් දන්න මෙකැනික්ලා දෙන්නෙක් විතර මට හොයලා දෙන්න. එහෙම නැත්නම් මෙකැනික් හෙල්පර්ස්ලා. වැඩ දැනගන්න ඕනේ නැහැ සර් අපි වැඩ උගල්ලා ගන්නවා. මෙච්චර ගෙවන්න. තේරෙනවද? ඊට පස්සේ ඉතින් මං කියන්නේ දාන්නකෝ මේ වේකන්සිස් පේජ් එක ඇඩ් එකක් නැත්නම් ජොබ් net එකේ. නැස එහෙම දාන්න අපි බලන්න අර කෙලින්ම පර්සනලි හඳුන්වනවා අපිට ටිකක් විශ්වාසයෙන් ගන්න පුළුවන්. අන්න දැක්කද? සංවිධාන ප්‍රතිපත්ති. ඒ කියන්නේ අර දැන් අපි වේකන්සිස් පේජ් එකේ ඇඩ් එකක් දානවා. ජොබ් net එකේ ඇඩ් එකක් දානවා. සමහරට යාපනෙන් එනවා, කතරගමින් එනවා, මඩකලපුවෙන් එනවා, අම්පාරෙන් එනවා, රත්නපුරෙන් එනවා, මුන්රාගලින් එනවා. කවුද දන්නේ මොන හොර වැඩ කරලාද කියලා? සමහරට එහෙ හොරකම් කරලා පොලිසියෙන් පන්නනවා. ඒකෙන් බේරෙන්නේ එනෝ වෙන්න පුළුවන්. ඒ ඇවිල්ලා මෙතනත් හොරකම් කරන්න පුළුවන්. මෙතනත් නරක වැඩ කරන්න පුළුවන්. සමහරට මත්ද්‍රව්‍ය අලෙවි කරලා වෙන්න පුළුවන්. අපේ ආයතනෙත් එහෙනම් මත්ද්‍රව්‍ය අලෙවි කරලා එහෙනම් මතට අබ්බැහි කරගන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සංවිධානයේ ප්‍රතිපත්තියක් තියෙනවා ආයතනයේ තුලින්. ඒ කියන්නේ ආයතනයේ ඉන්න සේවකයන්ගෙන්ම ගෙන්න ගන්න. දැන් සිටින සේවකයන් අපිට විශ්වාසයි. ඒගොල්ලෝ වැදගත් පවුල් අය බොහොම ගාම්භීර විදිහට රැකියාව නියුක්ත වෙනවා. ඒගොල්ලන්ට විරුද්ධව කිසිම විනය විරෝධී ක්‍රියා සම්බන්ධ චෝදනාවක් නැහැ. පර්සනල් ෆයිල් එකේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග අරගෙන තේරෙනවා. ඒගොල්ලෝ බොහොම සාඩම්බර විදිහට රැකියාව කරන හැන ඒගොල්ලන්ට කියනවා අපිට
හඳුන්වා දෙන්න. මෙන්න මෙච්චර වේකන්සිස් තියෙනවා. මොකද ඒගොල්ලෝ එනං අපි කියන්නේ ආයතනයේ තීරණය කරනවා. ඒගොල්ලෝ ගේන්නේ ඒගොල්ලෝ වගේමයි. මොකද ඒගොල්ලෝ මෙතෙක් නම කැත කරගෙන නැහැ. විනය විරෝධී චෝදනාවකට චූදිතයක් කළා නැහැ. එහෙනම් ඒගොල්ලෝ බලන්නේ එහා සමානම විශ්වාසවන්ත කෙනෙක් හඳුන්වා දෙන්න. අන්න ඒවත් බලන්න ඕනේ. තේරුණාද? රැකියාවට අදාළ සාධක කියන්නේ ඒකයි. එහෙනම් සංවිධානයේ ප්‍රතිපත්තියක් තියෙනවා නම් දැනට ඉන්න සේවකයන් ලව්වම අලුත් නවකයන් ගෙන්නව ගන්න. එහෙනම් අපට ඒකට මූලිකත්වය දෙන්න වෙනවා. සමහර විට ආයතනයේ ඉන්න අය ලව්වම ගෙන්න ගත්තම ආයතනයේ ඉන්න සේවකයන්ගේ බලය වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ පවුල් වල අය ඥාතීන් සමහරට එන්නේ. ඒතකොට ආයතනයේ තුල වෙන වෙනම සංවිධාන සමාජ ඒකක නිර්මාණය වෙනවා. ආයතනයට ඒගොල්ලන්ගේ එල්ල වෙන බලපෑම වැඩි වෙනවා. ඒ නිසා අපි කවදාකවත් දැනට ඉන්න සේවකයන්ගෙන් ගෙන්නව ගන්නේ නැහැ. අපි තුමු දැනට ඉන්න සේවකයෙක් හෝ සේවිකාවක් අතර විවාහ කටයුත්තක් වුණොත් අනිවාර්ය ප්‍රතිපත්තියක් තියෙනවා දෙන්න එක්කෙනෙක් අයින් වෙන්න ඕන. එහෙමවත් අපි බලයක් දෙන්නේ නැහැ. එවනම් දැනට ඉන්න සේවකයන්ගෙන් නෙවෙයි අනිවාර්යයෙන්ම ගෙන්න ගන්නේ බාහිර ස්වාධීන පාර්ශ්වයන්ගෙන් කියලා ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒකට තමයි මූලිකත්වය දෙන්න ඕන. ඔය ක්‍රමවේද දෙකම ලංකාවේ ලෝකෙත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පිරිවැය ගැන හිතන්න ඕන. දැන් අපි බලන්නේ අපේ වේකන්සිස් අපි තුමු තියෙන්නේ 5යි. ෆිල් කරගන්න. ඕකට අඩුම පිරිවැයකින්. ඕකට ලක්ෂ ගණන් වියදම් කරලා දැන් ඔබ දන්නවා පත්‍රයක සමන පිටු භාගයක් දාලා ලක්ෂ 5ක් 6ක් යනවා. ඊට මම හිතන්නේ ඊටත් වැඩි ඉතින්. එච්චර වියදම් කරලා ජොබ් නෙට් එකේ දාන ඊටත් වැඩි. එහෙම වියදම් කරන්න අවශ්‍ය නැහැ. අපි සමහරට මේ ගෙන්න ගන්නේ බොහොම පහළම ශ්‍රේණි වලට සේවකයෝ. සමහරට අපි තුමු කාර්යාල කාර්ය සහායකයෝ දෙන්නේ. ඒ වගේම අපි හිතමු ගිණුම් ලිපිකරු දෙන්නේ. එහෙම නැත්නම් පොත් තබන්නේ. බොහොම පහළ මට්ටමේ තනතුරුනේ. එනම් විශාල වියදමක් දරන්න අවශ්‍ය නැහැ. විශාල පිරිවැයක් දරන්න නැතුව තමයි අපි මේ සේවකයන් ආකර්ෂණය කරගන්න ඕනේ. ඒ ගැනත් හිතන්න ඕනේ. අනිත් එක කාලය. මොන කාලෙටද අවශ්‍ය? වසර මුලටද, මැදටද, අගටද? දැන් අගට නම් වසර අගට නම් අපි තුමු තව මාස 6ක් 7ක් තියෙනවා කියලා. එහෙනම් මේ මාස 6-7 තුල අපිට පුළුවන් මේ අපිට යෝග්‍යතම සේවකයන් වඩා යෝග්‍යතම ආකර්ෂණ මාර්ග වලින් ඇගීමට ලක් කරලා හොඳම ආකර්ෂණ මාර්ගයෙන් හොයාගන්න පුළුවන්. නමුත් කාලේ මේ ෂණිකව ඕන්න අපිට මේ යෝග්‍යතම සේවක සැපයුම් මාර්ග ගැන හිතන්න බෑ. අපිට පහසුමනේ අපිට ඊටාම ඉක්මනින්ම සේවකයන් ගෙන්ව ගන්න පුළුවන් මාර්ගය මොකද්ද? ආයතනයේ නෝටිස් බෝඩ් එකක් මගින් ආයතනයේ අභ්‍යන්තර සේවකයන් දැනුවත් කරලා ඒගොල්ලන් ගෙන්න ගන්න වෙනවා. ඒ කියන්නේ වැඩ ඉක්මන්න. කල් තියෙනවා අපිට පුළුවන් ඊටත් වඩා හොඳ මාර්ගයෙන් ගෙන්න ගන්න. ඒ කාලය ගැනත් හිතන්න ඕනේ. තේරෙනවනේ? ඒ වගේම තවත් වෙනත් කියලා තියෙනවානේ. තව ගත්තොත් එහෙම ආයතනයේ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියට ගැලපෙන අය වෙන්නත් උන ආකර්ෂණය කරගන්න. අපි තුමු ආයතනයේ තියෙන්නේ කතෝලික ආගම හා බැඳුණු සංස්කෘතියක් නම් තේරෙනවද? එහෙම නැත්නම් බටහිර ආගම් හා බැඳුණු බටහිර පන්නේට අදාළ සංස්කෘතියක් නම් ඒ කල්චර් එකට ගැලපෙන අය වෙන්නත් ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? සංස්කෘතික ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒකත් හිතනවා. බෞද්ධ ආගම අදහන අය නම් ව්‍යාපාරේ හිමිකරුවෝ ඒ හිමිකරුවන්ගේ ප්‍රධාන ආගම වශයෙන් බෞද්ධ දර්ශනය හා බැඳුණු සංස්කෘතියක් තමයි ව්‍යාපාරේ පවතින්නේ. එහෙනම් ඒ බෞද්ධ දර්ශනය නැත්නම් බෞද්ධ සංස්කෘතියට බුද්දිස් කල්චර් එකට ගැටීමක් ඇති නොවන ආකාරයේ ඒ වගේ බෞද්ධ ආගම අදහන සේවකයන් තමයි අපි නවකයන් වශයෙන් ගෙන්න ගන්නත් ඕනේ. ඔය වගේ ආකර්ෂණ දාල සාධක සලකා බැලීමත් වැදගත් වෙනවා. වඩා ගැළපෙන යෝග්‍යතම සේවකයන් අපිට රැකියාව සඳහා බදව ගන්න. මොකද බදව ගන්න ඉස්සෙල්ලා ගෙන්න ගන්න එපේ. තේරෙනවද? ඊළඟට හතරවෙනි පියවර තමයි අයදුම්පත පිළිල කිරීම. නැත්නම් අයදුම්පත් කියලා කිව්වොත් කමන්නේ බහුවචනෙන් අදාළ තනතුරට අදාළ ඇප්ලිකේෂන් එක පිළිල කිරීම. මොකද අයදුම්පත පිළිල කිරීමත් එක්තරා විද්‍යාත්මකව කළ යුතු දෙයක්. මොකද ඒ අයදුම්පත සමහරට අපි අයදුම් කරුටම පිළිල කරන්න කියන අවස්ථා අඩුයි. එහෙම කියන අවස්ථා තියෙනව නේද? නෙවෙයි. තේරුණාද? ගොඩක් වෙලාවට ආයතන විසින්ම අයදුම්පත සකස් කරනවා. ඒතර ඒ අයදුම්පත සකස් කරාම ඒ අයදුම්පතේ කෙලින්ම බයෝඩේටා නැත්නම් ජීවදත්ත අයදුම් කරුගේ පෞද්ගලික තොරතුරු ඇතුළු අහන පිළිලක් තියෙනවා. මුලින්ම අහන්නේ නැහැ ඔබ විවාහකද කියලා. මුලින්ම නම. ඒ වගේම ස්ථිර ලිපිනේ. තේරෙනවද? ඒ වගේම සෙක්ෂුවලිටි එක. ඒ කියන්නේ තමන් ස්ත්‍රීද පුරුෂද කියන එක නේ. එහෙම පිළිලක් තියෙනවා අහන. ඒ පිළිවෙලට හදාගත්තම ලේසි. මොකද අයදුම්පත් සිලෙක්ට් කරගන්න ලේසි එතකොට.
අයදුම්පත් වලින් නුසුදුස්සන් කවුද සුදුස්සන් කවුද කියලා අයදුම්පත් වෙන් කරගන්න ලේසි. එහෙනම් අයදුම්පත් පිළිල කිරීම තමයි හතරවෙනි පියවර. තනතුරු 5ක් නා අයදුම්පත් වර්ග 5ක්. තනතුරු 10ක් නා අයදුම්පත් වර්ග 10ක්. පැහැදිලිනේ? ඊළඟට පස්වෙනි ක්‍රමය තමයි ආකර්ෂණ ක්‍රමය නැත්තම් ක්‍රම. ආකර්ෂණ ක්‍රම එකක් වෙන්න පුළුවන් කීපයක් වෙන්න පුළුවන්. ආකර්ෂණ ක්‍රමය හෝ ක්‍රම තෝරා ගැනීම. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර. දැන් ප්‍රධාන ආකර්ෂණ ක්‍රම කොටස් දෙකයිනේ. එක්ක අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම අනිත් එක බාහිර ආකර්ෂණ ක්‍රම. තේරුණාද? එහෙනම් අපි ප්‍රොපෝස් කරලා තියෙන්නේ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම වලින්ද එහෙනම් අපි අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමේ තෝරගන්න. අපි ප්‍රොපෝස් කරලා තියෙන්නේ බාහිර ආකර්ෂණ ක්‍රමයක්ද එහෙනම් ඒ බාහිර ආකර්ෂණ ක්‍රමේ තෝරගන්න. දැන් අභ්‍යන්තරයේ ආකර්ෂණ ක්‍රම කීපයක් දැන් නෝටිස් බෝඩ් එකේ නෝටිස් එකක් දානවා නම් සේවකයන් දැනුවත් කළ දැන්වීමක් දානවා මෙන්න මේ මෙච්චර රැකියා බෑරතු තියෙනවා මේකට ඔබ දන්නා සුදුසුකම් ඇති අය හැකි ඉක්මනින් හඳුන්වා දෙන්න. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් සේවකයන්ට වෙනම හදිසි රැස්වීමක් තියලා සේවකයන්ට අවබෝධ කරනවා අපිට මෙච්චර වේකන්සිස් තියෙනවා අපි මේකයි මේ අවධාරණය කරන්නේ. හැබැයි බාල වැඩ කරපු ඒ වගේම හොර වැඩ කරපු අනාථ වෙච්ච අය එහෙම එක්කෙන්න එපා. ඕගොල්ලෝ ඊටාම අවංකයි. ඕගොල්ලෝ හරි වැදගත් විදිහට මේ රැකියාව කරනවා. මේ ආයතනයේට කර්මාන්තයේ තුල ඉහළ ප්‍රතිරූපයක් ලැබිලා තියෙන ඕගොල්ලන්ගේ යහපත් චර්යාව නිසා අන්නේ ප්‍රතිරූපයට ඔබේ චර්යාවට ඔබේ කීර්ති නාමයට හානියක් නොවන ආකාරයේ හොඳ සේවකයන් අපිට ඉක්මනින් ගෙනත් දෙන්න කියලා අවධාරණය කරන්න පුළුවන්. ඒතර නෝටිස් බෝඩ් එකට වඩා ඒක ප්‍රබලයි. ඒතර සේවකයේ ලේසියෙන් නරක සේවකයෙක් පොඩ්ඩක් හරි සැකසංක ඇති සේවකයෙක් නැත්නම් නවකයෙක් හඳුන්වා දෙන්නේ නැහැ. තේරුණාද? ඊළඟට බාහිර ආකර්ෂණ පුවත්පත් දැන්වීම මගින් වෙන්න පුළුවන්. ජොබ් නෙට් එකෙන් වෙන්න පුළුවන්. ඒ වගේම රැකියා පොළවල් තියෙනවනේ. ජොබ් ෆෙයාර්ස් දැන් තියෙනවනේ. ඒ රැකියා පොළකින් වෙන්න පුළුවන්. නැත්නම් රැකියා නියෝජිත ආයතන. රැකියා නියෝජිත ආයතන කියන්නේ ජොබ් ඒජන්සිස් තියෙන්නේ. ලෝකල් ඇන්ඩ් ෆොරින් දෙකටම තියෙනවනේ. ලෝකල් ජොබ් ඒජන්සිස් ඇන්ඩ් ෆොරින් ජොබ් ඒජන්සිස්. ඒ වගේ. එහෙම නැත්නම් විශ්‍රාමිකයන්ගේ සංගම්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලවල අවසාන වසරේ සිසුන්ගේ. නැත්නම් කාර්මික විද්‍යාලයක අවසාන වසරේ සිසුන්ගේ රැකියාවකට යොමු කරගන්න පුළුවන් පෙන්ඩින් රිසල්ට්ස් වලට. ඒ වගේ බාහිරින් නම් ගන්න මොන ක්‍රමයේද? නැත්නම් ක්‍රම දෙකක්ද තුනක්ද? ඒ ක්‍රම ටික අපි තීරණය කරගන්න ඕනේ. ඊළඟට 6 වෙනි පියවර තමයි ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ පුද්ගලයන් අබෑරතු සඳහා ඉල්ලුම් කිරීම. දැන් මේක මම වෙනස් කරන්න ගියේ නැහැ. ගුරුවත් පොතේ තියෙන විදිහ නිසා හරිනම් මේක වෙන්න ඕනේ. පුද්ගලයන් අබෑරතු සඳහා ඉල්ලුම් කිරීම හෝ නැත්නම් ගෙන්වා ගැනීම. දෙකම දාන්න හරිනම්. ඇයි? මම මුලින්ම කිව්වනේ ආකර්ෂණය දෙවිදියකට වෙනවා. එක්ක කෝල් ඕවර් නැත්නම් අයදුම් කිරීම නැත්නම් ඇප්ලයි කිරීම. කෝල් ඕවර් කියන්නේ කෙලින්ම ආයතනයට රැකියාව සඳහා සලකා බලන්න ආරාධනා කරන පැමිණෙන්න කියලා. ඒතර අයදුම්පත් කතාවක් නැහැ නේ කෙලින්ම ගෙන්ව ගැනීම. අයදුම් කරන්න කිව්වොත් තමයි අයදුම් පත්‍රයක් මගින් ඉල්ලුම් කිරීම වෙන්නේ. ඉතින් මෙතන හයිලයිට් කරලා තියෙන්නේ පුද්ගලයන් අබෑරතු සඳහා ඉල්ලුම් කිරීම විතරයි. දැන් වේකන්සිස් පේජ් එකේ ඇඩ් එකක් දැම්ම නැත්නම් ජොබ් නෙට් එකේ දැම්ම දැන් අයදුම් පත්‍ර මගින් ඉල්ලුම් කරන තා අයදුම් කරනවා. ඊට පස්සේ 7 වෙනි එක තමයි අයදුම්පත් ඇගීම. ඒ ලැබෙන අයදුම්පත් ඇගීමට ලක් කරනවා. මොකද මේ අගයනවා කියන්නේ අයදුම්පත් මුලින්ම තෝරන සුදුසුකම් නැති අයදුම්පත්. අපි යම් සුදුසුකම් ඉල්ලුවානේ. අධ්‍යාපන, පළපුරුද්ද, ක්‍රීඩා, සමාජ හැකියාව මේ වගේ ඒ අදාළ සුදුසුකම් නැති අයදුම්පත්ට වෙනම අයින් කළේව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ බලනවා සුදුසුකම් වැඩි අයදුම්පත්. ඒවත් ප්‍රතික්ෂේප කරනවා. මොකද සුදුසුකම් වැඩි අයදුම්පත් තියන අය අපි රැකියාවලට පත් කරගත්තොත් අනාගතයේදී ඉදිරියේදී මොකද වෙන්නේ? කාර්මික ආරවුල් ප්‍රශ්න ඇති වෙනවා. පිටු උසස් පෙළ සමත් කියලා සුදුසුකම ඉල්ලුවම උපායධාරියෙක් ඉල්ලුම් කළ එයාව ගත්තොත් මොකද වෙන්නේ? එයා වැඩි කලක් යන්න පෙර එයා අනිවාර්යෙන් ප්‍රොමෝෂන් ඉල්ලනවා. එයාට වෙන රැකියාවකට වෙන අංශයක මාරුවක් ඉල්ලනවා. මොකද එයා නිතරම හයිලයිට් කරනවා මම මේ උපාධිධාරියෙක්. මම ග්‍රැජුවේට් කෙනෙක්. ග්‍රැජුවේට් කෙනෙකුට මේ රැකියාව ගැලපෙන්නේ නැහැ කියලා එයාම කියනවා. ඔන්න ඉතින් ගැටුම් කාර්මිකාරව. ඒ නිසා සුදුසුකම් වැඩි අයදුම්පත්ට අයින් කරන සෝතෝරලා. අඩුවත් අයින් කරනවා. ඒ සුදුසුකම් ඉල්ලපු සුදුසුකම් තියෙන ප්‍රශස්ත අයදුම්පත් විතරක් අපි මොකද කරන්නේ? වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඒ අයදුම්පත් වලත් බලනවා වඩා සුදුසු අය. ඒ කියන්නේ සමහරට අධ්‍යාපන සුදුසුකම් හරි.
ඉල්ලන පළපුරුද්ද තියෙනවා. පළපුරුද්දත් හරි. ක්‍රීඩා කුසලතා ඒකත් හරි. ඒ වගේ සියලුම සුදුසුකම් වලින් ගැලපෙන අය තමයි අන්තිම අවසාන වශයෙන් මොකද කරන්නේ? අපි රැකියාවට පත් කරගන්න තීරණය කරන්නේ. ඒක තමයි අයදුම්පත් ඇගීමෙන් කරන්නේ. මේ වගේ ආකර්ෂණ ක්‍රියාවලිය ප්‍රධාන පියවර 7ක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඔබ 7ක් තියෙනවා. මුලින්ම අපි කිව්වේ රැකියා අබෑරතු හඳුනා ගැනීම කරන්න ඕනේ. දෙවනුව රැකියා නියමයන් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ රැකියාවට පත්වන්න අපේක්ෂිත අයගේ සුදුසුකම්, රැකියාවට අදාළ සුදුසුකම් සහ ඒගොල්ලන්ට රැකියාව ඉටු කරන්න ඕන කාර්යභාරයන් ගැන සලකා බලන්න ඕනේ. ඒක තමයි රැකියා නියමයන් අධ්‍යයනය කිරීම කියන්නේ. තුන්වෙනි එක අපි කිව්වේ ආකර්ෂණයට අදාළ සාධක සලකා බැලීම. සංවිධානයේ ප්‍රතිපත්ති, පිරිවැය, අවශ්‍ය කාලය වගේ සාධක. ඒකම හතර වෙනුව අයදුම්පත නැත්නම් අයදුම්පත් පිළියෙල කිරීම වෙන්න ඕන. ඒ තනතුරු වලට ඒ රැකියාවට ගැලපෙන ආකාරයෙන් අයදුම්පත් වෙනස් ආකාරයක මොකද සෑම තනතුරකටම සමාන අයදුම්පතක් හරියන්නේ නැහැ නේ. අයදුම්පත වෙනස් වෙන්න වෙනවා. තනතුරට අනුකූලව අයදුම්පත පිළියෙල කිරීම වෙන්න ඕන. ඊළඟට පස්වෙනි එක තමයි ආකර්ෂණ ක්‍රමය හෝ නැත්නම් ක්‍රම තෝරා ගැනීම. අභ්‍යන්තරෝ බාහිර ආකර්ෂණ ක්‍රම වලිනුත් අභ්‍යන්තර ක්‍රමක් තියෙනවා, බාහිර ක්‍රමත් කීපයක් තියෙනවා. ඒ වගේම අභ්‍යන්තරද බාහිරද ඒනුත් මොන ක්‍රමයේද අපි පාවිච්චි කරන්න කියලා තීරණය කරන්න ඕන. හයවෙනි එක තමයි ක්‍රියාත්මක කිරීම. එහෙනම් අයදුම් පත්‍ර මගින් අයදුම් කරුවන්ට අයදුම් කරන්න අවස්ථාව ලබා දී. අවසන් පියවර තමයි ඒ ලැබුණු අයදුම්පත් ඇගීමට ලක් කිරීම. ඒ කියන්නේ සුදුසුකම් නැති සහ සුදුසුකම් වැඩි අයදුම්පත් දෙකම අයින් කරලා සුදුසුකම් ඇති ප්‍රමාණය සුදුසුකම් ඉල්ලූ සුදුසුකම් තියෙන අයදුම්පත් විතරක් බාර ගන්න. ඒවැයිනුත් සියලු සුදුසුකම් පළපුරුද්ද, ක්‍රීඩා කුසලතා, සමාජීය හැකියාවන්, සමාජීය දක්ෂතා තේරෙනවද? ඒ හැම දෙයක්ම ගැලපෙන අයදුම්පත් ටික විතරක් තෝරගන්නවා රැකියාව සඳහා රැකියාව පිරිනමන සලකා බලන්න. ඔක තමයි ආකර්ෂණය කිරීමේ ප්‍රධාන පියවරයන් වෙන්නේ. පැහැදිලිනේ? ඔව්. අපි ඊළඟට බලමු ආකර්ෂණ ක්‍රම. මම මුලින් පැහැදිලි කිරීමේදී කිව්වා ප්‍රධාන ආකර්ෂණ ක්‍රම දෙකයි තියෙන්නේ. මොනවද? අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම, බාහිර ආකර්ෂණ ක්‍රම. ආයතනයේ තුලින්ම නවකයින් අද්දවා ගන්න අපි උත්සාහ කරනවා නම් ඒ ඕනෑම උත්සාහයක් අපි නම් කරනවා අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම කියලා. ආයතනය තුලින්ම. නැත්නම් ආයතනයේ පරිබාහිර මාර්ග වලින් නවකයින් ආයතනය වෙත අද්දවා ගන්න උත්සාහ කරනවා නම් අපි ඒවට කියනවා බාහිර ආකර්ෂණ ක්‍රම කියලා. මුලින්ම අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග නැත්නම් ක්‍රම. මේ මාර්ග කියන්නේ ක්‍රමම තමයි. මාර්ග කියන්නේ ක්‍රමම තමයි. දෙකම එකයි. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම නැත්නම් අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග. එකක් තමයි රැකියා දැන්වීම පළ කිරීම. ජොබ් පෝස්ටින් කියන එක. මේ කියන්නේ ආයතනයේ තුල පුවත්පත් දැන්වීම වල නෙවෙයි. පත්‍රය දෙමුත් බාහිර වෙනවනේ. ආයතනයේ අනිවාර්යයෙන්ම නෝටිස් බෝඩ් එක තියෙනවා දැන්වීම පූර්ව. දැන්වීම පූර්වයේ දැනට ආයතනයේ තුල ඉන්න සේවකයන්ව දැනුවත් කරන්න රැකියා බෑරතු පිළිබඳ දැනුම් දීමක් කරනවා. ඒතර සේවකයෝ ඒ දැන්වීම පූර්වයේ දැන්වීම කියවලා අන්න සේවකයන්ට මතක් වෙනවා අපේ පවුලේ මෙහෙම ඉන්නව නේද සහෝදරයෙක් නැත්නම් සහෝදරියක්. අපිට පුළුවන් යාට ජොබ් එක අරන් දෙන්න. නැත්නම් අපේ ගමේ මෙහෙම අහිංසක පවුලක් ඉන්නවා. ඒගොල්ලෝ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔය කියන සුදුසුකම් මේ පවුලේ අසවල් වල ආයත තියෙනවා. කොහොම හරි මං එයා හඳුන්වා දෙන්න ඕනේ. එහෙම එනවනේ. ඒ වගේ ආයතන තුලින් ගෙන්නා ගන්න උත්සාහ කරනවා. තේරෙනවද? එහෙනම් මේකේ තේරුම ආයතන දැන්වීම පූර්ව තුල. ආයතන දැන්වීම පුවරුව තුල රැකියා ඇබෑර්තු ප්‍රසිද්ධ කිරීම. ඔක තමයි රැකියා දැන්වීම පළ කිරීම කියන්නේ. ඒතර ඒක තනිකර ඉන්ටර්නල්. දෙවෙනි එක අභ්‍යන්තර ජාලය, ඉන්ට්‍රානෙට්. අභ්‍යන්තර ජාලය. දැන් මේකේ තේරුම අපි මේක කලින් sannivedana පාඩමේදී කතා කළා ආයතනයක අපි හිතමු අංශ තියෙනවා කියලා 8ක්. මේ අංශ 8 ඒකාබද්ධ කරන පරිගණක ජාලයක්. තේරුණාද? ඒ අංශ 8 පරිගණක ජාලයක් මගින් ඒකාබද්ධ කරලා තියෙනවා. අංශ 8 ප්‍රධානින් නැත්නම් කළමනාකරන අංශ බාර කළමනාකරන 8 දෙනා ළඟ පරිගණක තියෙනවා. ඒ 8 දෙනාට නිරන්තරයෙන්ම පරිගණක ජාලය ඔස්සේ සම්බන්ධතාව පවත්වන්න පුළුවන්.
බොහෝ විට මේ 8 දෙනාට අන්තර්ජාල සම්බන්ධතාවක් තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු ගේන්නත් ඉන්ටර්නෙට් එකට තොරතුරු ගෙනියන්නත් මේගොල්ලන්ට පුළුවන්. හැබැයි බාහිරයට මේකට ඇඟිලි ගහන්න බෑ. තේරුණාද? බාහිර වෙන කිසිවෙකුට මේ ඉන්ටර්නෙට් එකට එන්න බෑ. තේරුණාද? මෙන්න මේ අභ්‍යන්තර ජාලයේ තුලත් රැකියා අබෑරුතු පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කරනවා. තේරුණාද? උදාහරණයක් වශයෙන් දැන් මේ අභ්‍යන්තර ජාලය අපි හිතමු B කියන අංශේ යම්කිසි තනතුරකට සේවකයෝ 5 දෙනෙක් අඩුයි කියලා. එහෙනම් B කියන අංශේ කළමනාකරන මේ ජාලයට ඇතුළු කරනවා. ඇතුළු කරාම සෙසු අංශ බාර කළමනාකරන 7 දෙනාම මේක හඳුනා ගන්නවා. සමහර විට සෙසු අංශවල සේවක අතිරික්තයක් තියෙනවා. මොකද වෙන්නේ? අන්න ඒ සෙසු අංශවල කළමනාකරන අතිරික්තය මෙහෙට දෙන්න උත්සාහ කරනවා. එතකොට බැලන්ස් වෙනවා වැඩි. අභ්‍යන්තරින් ආකර්ෂණය කර ගැනීම. එහෙම නැත්නම් සෙසු අංශවල කළමනාකරු සමහර ඒගොල්ලන්ගේ අංශවල නෝටිස් බෝඩ් එකේ නෝටිස් එකක් දානවා මේ හරහා. ඒ මගිනුත් වෙන්නේ අභ්‍යන්තරින් ගන්න ගැනීම. තේරෙනවනේ? එහෙනම් ආයතනයේ තුල ආයතනයේ විවිධ අංශ ඒකාබද්ධ කර ඇති අභ්‍යන්තර පරිගණක ජාලය තුල අබෑර්තු ප්‍රසිද්ධ කිරීමයි. තුන්වෙනි එක තමයි අභ්‍යන්තර සේවක හඳුන්වා දීම. employee referrals. දැන් මේ කියන්නේ නෝටිස් බෝඩ් එකේ නෝටිස් එකක් දාලා එහෙම නෙවෙයි. ඉන්ටර්නෙට් එකේ දාලා නෙවෙයි. තේරුණාද? ආයතනයේ ඉන්න පැරණි ජ්‍යෙෂ්ඨ සේවකයෝ කලින් කාලට සමහරට ඒගොල්ලන්ට තේරෙනවා දැන් මේ සෙක්ෂන් එකට වේකන්සියක් තියෙනවා. මේ සෙක්ෂන් එකට මේ ඉන්න සේවකයන්ගේ වැඩ කරන්න අමාරුයි. දැන් සේවකයෝ දැඩි පීඩනයට ලක් වෙලා තියෙනවා. ටයිට් වර්ක්ස් ටිකක් තියෙනවා. ඒ නිසා මෙතනට මේවා කෙනෙක් ගත්තොත් හොඳයි. සමහරට අංශභාර සුපරීක්ෂකවරුන්ගේ කළමනාකරුන්ගුත් කියලා තියෙනවා. දැන් නම් බෑ දැන් කවුරු හරි තව දෙන්නෙක්ව බඳව ගන්න ඕනේ. ඒවත් එක්කලා පැරණි සේවකයෝ සමහරට හඳුන්වා දෙනවා. දැන් ඇත්තරම ඔබ ඒ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සේවකයෙක්. ඔබ ඊටාම කළමනාකරණයත් එක්ක මිත්‍රශීලීව සහයෝගයෙන් තේරුණාද? බොහොම කුළුපග ලෙස වැඩ කරනවා. ඔබට කවදාකවත් විනය විරෝධී චෝදනාවක් නැහැ කවදාකවත්. තේරෙනවද? ඔබ ආයතනයේ කීර්තිමත් සේවකයෙක් වශයෙන් නම් දරූ කෙනෙක් නම් ඔබ ගිල්ල කියනස මෙමෙ දැන් මෙතන බොහොම අමාරු කරන්න අපිට බැරිද මෙතන තව එක්කෙනෙක් දාගන්න මම දන්න කෙනෙක් නම් මෙහෙම ඉන්නේ මෙයා මේකට හරියටම වැඩේට මේ මැච් වෙනවා ස්වීට් වෙනවා එයාට මේ වගේ අවුරුදු ගාණක් එයාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා එක්කෙනෙක් බලන්න එහෙනම් අනිවාර්යෙන් කියනවා ඊයර සමහර බොහොම ෂෝට් ඉන්ටර්විව් එකක් තියයි අනිවාර්යෙන් සිලෙක්ට් කරයි තේරෙනවා ඒවත් ඒක අනික විශ්වාසයි මොකද ඒ කීර්තිමත් ඒ ජ්‍යෙෂ්ඨ සේවකයා නරක කෙනෙක් හඳුන්වා දෙන්නේ ආයතනේ බොහොම කැමැති අනික පිරිවැයකුත් නැහැ වේකන්සිස් පේජ් එක ඇඩ් දාන්න පත්‍ර වලට වියදම් කරන්න එහෙම සල්ලි පිරිවැයකුත් නැහැ වැඩි ලේසි විශ්වාසයි තේරෙනවද එමනම් පැරණි ජ්‍යෙෂ්ඨ සේවකයින්ගේ ඉල්ලීම් මත ඔවුන් හඳුන්වා දෙන නවකයින් ගෙන්වා ගැනීම. ඔක තමයි අභ්‍යන්තර සේවක හඳුන්වා දීම කියන්නේ. ඒකට අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග දැන් තුනක් කළා. එකක් රැකියා දැන්වීම පළ කරනවා ජොබ් පෝස්ටින් ආයතනය තුල. අනික අභ්‍යන්තර ජාලයේ විස්තර දානවා. අනිත් එක අභ්‍යන්තර සේවක හඳුන්වා දීම මගින් නවකින් ගෙන්න ගන්නවා. ඊළඟට හතරවෙනි එක තමයි අනුප්‍රාප්තික සැලැස්ම. සක්සෙෂන් ප්ලෑන්. මේක විභාගෙට නිතරම අහනවා. අනුප්‍රාප්තික සැලැස්ම. සක්සෙෂන් ප්ලෑන්. මේ සක්සෙෂන් ප්ලෑන් කියලා කියන්නේ
කලක් යනකොට මානව සම්පත් කළමනාකරු හෝ එයා විසින් බලය පවරන වෙනත් නිලධාරියෙකු විසින් දැනට ඉන්න සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය, ඒ වගේම පළපුරුද්ද, ඒ වගේම සුදුසුකම්, ඒ වගේම කැපවීම වැනි නිර්ණයක් ඔස්සේ සුදුසුකම් ඇති සේවක පෙළගැස්මක් හදනවා ලිඛිතව. ඒක තමයි සක්සෙෂන් ප්ලෑන් කියන්නේ. වේකන්සියක් නැත්නම් අබෑර්තුවක් ඇති වුණාම ඒ සක්සෙෂන් ප්ලෑන් එකේ ඊළඟට ඉන්න කෙනාට ඒ අවස්ථාව ලබා දෙනවා. බොහොම පහසුයි. තේරෙනවද? කල්ැතු කියන්නේ ස්ටෑන්ඩ් බයි හදනවා. ස්ටෑන්ඩ් බයි කෙලින්ම ජොබ් සප්ලයි චේන් එකක් හදන්නේ. රැකියා සැපයුම් දාමයන්නේ හදන්නේ. එතකොට ඒ සක්සෙෂන් ප්ලෑන් එක අනුප්‍රාප්ති සෙලස්මේ තියෙන අනුප්‍රාප්තිකය කියන්නේ ඊළඟට රැකියා දැන් රැකියා වේකන්සියක් ඇති වුණොත් විශ්‍රාම ගියොත් ඉල්ලාසුනොත් ඊළඟට පත් කරන්න අපේක්ෂා කරනවා. අනුප්‍රාප්තික කියලා කියන්නේ ඒකනේ. තේරෙනවද? දැන් දේශපාලන පක්ෂවලත් තියෙන්නේ. සමහර දේශපාලන පක්ෂවල නායකයා සමහරට විශ්‍රාම ගනී. එයා දැන් වයසයි. එයා දැන් සමහරට මියයි. එහෙම වුණොත් ඊළඟට නායකත්වයේ කියලා කෙනෙක් නිතරම සූදානම් කරගෙන ඉන්නවනේ. ඒකනේ අනුප්‍රාප්තිකයෙක් කියන්නේ. ඒ වගේ වේකන්සි එකක් ඇති වුණොත්, රැකියා බෑර්තුවක් ඇති වුණොත් ඊට සම්බන්ධ කරන්න සූදානම් කරන කෙනා තමයි අනුප්‍රාප්තිකය කියන්නේ. එහෙනම් ඒ අනුප්‍රාප්තිකයන්ගේ ලැයිස්තුවක් මේ කියන්නේ. ඒක හදන්නේ ජ්‍යෙෂ්ඨත්වය, සීනියොරිටි එක, ජ්‍යෙෂ්ඨත්වය, ඒ වගේම කාර්ය දැනීම, අනික සුදුසුකම්. සමහරට ඔබ කිය සුදුසුකම් නැත්තම් ගන්න නෑ. මේ කියන්නේ මෙහෙම නෙවෙයි. සමහරට රැකියාව කරන ගමන් තව අමතර උපාධි කරනවා. අමතර ඩිප්ලෝමා කරනවා. වෘත්තිමය පාඨමාලා හදාරනවා. එහෙනම් දැන් ඒගොල්ලෝ සුදුසුකම් වැඩි. එහෙනම් අන්නේ සුදුසුකම්. තේරෙනවද? ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම්, කැපවීම, ඒ වගේම අවංක බව, ඒ වගේ සාධක ඔස්සේ තේරෙනවද? ඒ වගේ සාධක ඔස්සේ ඉදිරි රැකියා බෑර්තු ඇති වුණොත් ඒ සඳහා පත් කිරීමට අනුපිළිවෙල සකස් කරනවා. ඒක තමයි අනුප්‍රාප්තික සැලැස්ම කියන්නේ. ඒ අනුපිළිවෙල අනුව එහෙනම් ඒකෙන් වේකන්සි එක උඩ තනතුරක වේකන්සි එකක් ඇතුළත් අග්ගලමතු කරන්නේ. අන්න මේ අනුප්‍රාප්තික සැලැස්ම එක්කෙනෙක් පත් කරනවා. පත් කළේ යටට සමහරට අලුතෙන් ගන්නව වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ යට ඇතින වේකන්සි වැඩ කටයුතු ටික අනිකුත් තනතුරට බෙදා දෙනව වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එවනම් ජ්‍යෙෂ්ඨත්වය, ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම්, අධ්‍යාපනය තුළ සිළු මේවා ක්‍රීඩා ඔක්කොම සුදුසුකම්, පළපුරුද්ද විශේෂයි. පළපුරුද්ද, කැපවීම, ආදී කැපවීම ආදී සාධක මත යෝජිත සේවක සැලැස්මක් සකසා අබෑර්තු මතු වූ විට ඊළඟ කෙනාට අවස්ථාව ලබා දීම තමයි ඔකින් කරන්නේ. සක්සෙෂන් ප්ලෑන් එක අනුව. ඒක සාර්ථක කරන ටිකක් ඒක විද්‍යාත්මකයි. තේරෙනවද? ඒ කියන්නේ ලහිලහිය කරන එක නෙවෙයි, බොහොම හිමීට අපි දන්නවා රයිට් වේකන්සියක් આવොත් මෙන්න ඊළඟට මෙතන මෙන්න මේකේ කෙනා තමයි හරියන්නේ. අසවල් අංශයේ වේකන්සියක් આવොත් මෙන්න මේකේ මීට පස්වෙනි කෙනා තමයි මෙතන ගැලපෙන්නේ කියලා අපිට සූදානම් කර තියන්න පුළුවන්. අනික කුසලතා ලේඛන, ස්කිල්ස් ලිස්ට් කුසලතා ලේඛන. ඒ කියන්නේ මිනිස් බල සැලසුම් කරන්නේදී දැනුම කුසලතා ආකල්ප ගැන අවධානය යොමු කරනවානේ. ඒ මිනිස් බල සැලසුම් කරන්නේදී අවධාරණය කළ දැනුම කුසලතා ආකල්ප වලින් සමන්විත ලේඛනයක් හදනවා. තේරුණාද? අන්නේ ලේඛනය අනුවත් මොකද කරන්නේ? සේවකයන් නැත්නම් නවකයින් ගෙන්වා ගන්න නැත්නම් අද්දවා ගන්න පුළුවන්. ඒක තමයි අදහස් කරන්නේ. තේරුණාද? මිනිස් බල සැලසුම් කරන්නේදී සලකා බැලූ දැනුම කුසලතා ආකල්ප අනුව
දැනුම කුසලතා ආකල්ප අනුව සේවකයන්ගේ ලේඛනය සකස් කරනවා. ඒ ලේඛනය අනුව වේකන්සි එකක් ඇති වුණොත් අබෑරුතුවක් ඇති වුණොත් මොකද කරන්නේ? රැකියාවට අනුයුක්ත කරන්න තීරණය කරනවා. ඒක තමයි කුසලතා ලේඛන කියන්නේ. එහෙමනම් මේ කෙටියෙන් ලියුවොත් මිනිස් බල සැලසුම් කරණයේදී මිනිස් බල සැලසුම් කරණයේදී සලකන ලද දැනුම කුසලතා ආකල්ප පදනම්ව සකසන ලේඛනය තුළින් ආකර්ෂණය කර ගැනීම. ඔන්න වගේ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම ප්‍රධාන වශයෙන් 5ක් අපි සාකච්ඡා කළා. ඔය වගේම තව තියෙනවා බාහිර ආකර්ෂණ ක්‍රම. ඒ බාහිර ආකර්ෂණ ක්‍රම සායවැය වාසිය ගැන අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා අනිවාර්යයෙන්ම ඉදිරි පාඩම් පරිච්ඡේද අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න. මොකද මේ පාඩම් පරිච්ඡේදය කඩා ගන්න එපා. අපිට මේ සීමිත කාලයක් තියෙන අපිට එක පරිච්ඡේදයකින් පමණක් මේ සමස්ත පාඩම් ඒකකේ කතා කරන්න අපහසු නිසා ඊළඟ පාඩම් පරිච්ඡේදත් අනිවාර්යයෙන්ම ඔබ ෆලෝ කරන්න. නැත්නම් මේ පාඩම් පරිච්ඡේදය සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් නැවත හමු වෙන බලාපොරොත්තු වෙනවා.